අයිබෝන් ආදරණීය දුව දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන පාඩම් එකකේ තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්. අපි පසුගිය එකක තුලින් ප්‍රමිතීන් සැලකිය යුතු ප්‍රමාණයක් අපි අධ්‍යයනය කළා. අද අපි මේ 11 වෙනි පාඩමේ ධාවන උප එකකයේ වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතය යටතේ තවත් වැදගත් ප්‍රමිතයක්. ඒ තමයි අපි කියනවා LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය බැරකම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ප්‍රමිතිය. තව අපිට උසස් පෙළ පන්තියේදී කතා කරන්න තිබෙන ප්‍රමිතීන් දෙකක් පමණයි තිබෙන්නේ. ඒ අද අපි කතා කරන ප්‍රමිතිය සහ ඊට පසුව අපි කතා කරනවා තවත් ප්‍රමිතියක් අයභාරය හඳුනා ගැනීම සම්බන්ධ ප්‍රමිතිය. එතකොට මේ අද අපි කතා කරන ප්‍රමිතිය LK37 සම්බන්ධව උසස් පෙළ පන්තියේදී අපි කතා කරන විශේෂ සීමාව හඳුනා ගමු. අපි මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කතා කරන විෂය කරුණු මෙන්න මේ දේවල් ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව හඳුනා ගැනීම හැඳින්වීම ඒ වගේම ප්‍රමිතියේ අරමුණ නිර්වචන විශේෂයෙන්ම ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධයෙන් පවත්නා වූ නිර්වචනයන් ඊළඟට අසම්භාව්‍ය ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමිතිය ඉදිරිපත් කර තිබෙන නිර්දේශයන් සහ මෙම කාරණා තුන සම්බන්ධයෙන් ප්‍රමිතියට අනුව මූල ප්‍රකාශන තුල හෙළිදරව් කළ යුතු කරුණු. මෙන්න මේ දේවල් පිළිබඳව තමයි අපි මේ ප්‍රමිතාංක 37 යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මෙම ප්‍රමිතියත් ගිණුම් කරන්නේ කෙටි ප්‍රශ්න පත්‍රය තුල විශේෂයෙන්ම ප්‍රශ්න ඇසෙන ප්‍රමිතියක්. හොඳයි අපි ඉස්සලාම් බලමු හැඳින්වීම සම්බන්ධයෙන් දැන් ප්‍රතිපාදන දැන් මේ කොටස දෙනවා කොටස් තුනක් ප්‍රතිපාදන ඒ වගේම අසම්භාව්‍ය වගකීම් ඊට පස්සේ අසම්භාව්‍ය වත්කම් අපි මුලින්ම උත්සාහ කරන්න යන්නේ ප්‍රතිපාදන හඳුනා ගැනීම සම්බන්ධව. ප්‍රතිපාදන කියන වචනය අපිට මේ ප්‍රමිතියේ නිර්දේශ වලට බැහැරවත් අපිට හුඟක් තැන්වලදී හඳුනා ගන්නවා. ප්‍රතිපාදන ප්‍රොවිෂන් කියන එක. ඒකට අපි සිංහල යෙදුම් දෙකක් අපි යොදනවා. ප්‍රොවිෂන් කියන එකට අපි ප්‍රතිපාදන කියලා භාවිතා කරනවා. වෙන් කිරීම කියන වචනේත් භාවිතා කරනවා. මෙතනදී ප්‍රතිපාදනයක් ඒ වගේම වෙන් කිරීමක් කියන වචනේ තුල අපි සාමාන්‍ය භාවිතයේදී මූල ප්‍රකාශන පිළිල කිරීමේදී සාමාන්‍ය භාවිතයේදී අපි මේ වෙන් කිරීම කියන වචනය ඒ වගේම ප්‍රතිපාදනය කියන වචනය යොදන තැන් ගොඩක් තිබෙනවා. නමුත් මේ හැම තැනකටම මේ ප්‍රමිතිය නිර්දේශ අදාළ වන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම හඳුනා ගමු මේ ප්‍රමිතියේ නිර්දේශ අදාළ නොවන ඒත් අපි ප්‍රතිපාදනසේ ප්‍රතිපාදන වෙන් කිරීම කියන වචන යොදන වෙනත් කරුණු මොනවාද? දැන් අපි කියනවා අඩමාන ණය සඳහා වෙන් කිරීම කරන්න. අඩමාන ණය සඳහා ප්‍රතිපාදනය කිරීම කරන්න. ඒ අපි සලකන්නේ නැහැ මේ ප්‍රමිතිය තුළ කතා කරන ප්‍රතිපාදනයක් වශයෙන්. අපි ශ්‍රේය සඳහා වෙන් කිරීම කරනවා. ශ්‍රේය වෙන් කිරීමත් වෙන් කිරීම කියන වචනේ යෙදුවාට එතන අපි මේ ප්‍රමිතිය නිර්දේශ ඊට බලපාන්නේ නැහැ. ඒ වගේම උපචිත වියදම් සඳහා අපි වෙන් කිරීම කරනවා. එයත් අපි වෙන් කිරීමක් කියලා සැලකුවාට අපි ඒක මේ ප්‍රමිතිය විසින් හඳුන්වා දෙන ප්‍රතිපාදනයක්සේ හඳුනාගන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම අපි හඳුනාගමු මේ ප්‍රමිතිය බැහැර කරන ප්‍රමිතියේ නිර්දේශ අදාළ නොවන ප්‍රතිපාදන හා වෙන් කිරීම සම්බන්ධව. මේ බලන්න මූල්‍ය වාර්තාකරණයේදී නොයෙකුත් ප්‍රතිපාදනයන් හෙවත් වෙන් කිරීම සිදු කරනු ලැබේ. වෙන් කිරීමක් යනුත් ප්‍රතිපාදනය කරන කාලය හා ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින එහෙත් ව්‍යාපාරයට දැරීමට සිදුවන වැයක් සම්බන්ධයෙන් හැඳින්විය හැකියි. අපි ප්‍රතිපාදන නිර්වචන ඉදිරියට කතා කරමු. ස්පෘශවත්කම් සඳහා ඡය ප්‍රතිපාදන ලැබිය යුතු ණය සඳහා හානි කරන ලාභය කියන්නේ අඩමාන ණය සඳහා වෙන් කිරීම සම්බන්ධ ප්‍රතිපාදන මූල්‍ය ප්‍රකාශන වෙන් කිරීම හෙවත් ප්‍රතිපාදන තුළ ඇතුළත් කරනවා. තවද ආදායම් බදු සඳහා අනාගතයේදී ගෙවිය යුතු ප්‍රමාණයෙන් ආදායම් බදු වෙන් කිරීම ප්‍රතිපාදන යන්න ෂෙයවීම් වත්කම් හානිකරණය සඳහා ලැබිය යුතු ණය සඳහා කරන වෙන් කිරීම, ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම, වත්කම් වල ධාරණාගේ සම්බන්ධයෙන් ඇති කරන ගැළපුම, ඒ කියන්නේ ෂෙය වෙන් කිරීම, මේ වාට මේ ප්‍රමිතියේ ප්‍රතිපාදන පදයෙන් අදහස් කරන්නේ නැහැ. මේ ප්‍රමිතියේ ප්‍රතිපාදනය කියන වචනයෙන් අදහස් කරන දෙයට ඔය අපි සඳහන් කළ අපි මෙතෙක් අපි හඳුනාගෙන තිබෙන වෙන් කිරීම නොහොත් ප්‍රතිපාදන අයත් වන්නේ නැහැ. ඒ කියන්නේ ෂෙය සඳහා වෙන් කිරීම, අඩමාන ණය සඳහා වෙන් කිරීම, ඒවා ආදායම් බදු සඳහා වෙන් කිරීම ඒවා මේ ප්‍රමිතිය යටතේ ගැලෙන ප්‍රතිපාදන නොවේ. අපි බලමු
බලන්න මෙම ප්‍රමිතියේ අරමුණ වන්නේ ඒක ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 37 ප්‍රමිතියේ අරමුණ වන්නේ ප්‍රධාන වශයෙන්ම කරුණු තුනක් සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රතිපාදන සම්බන්ධව අසම්භාව්‍ය වගකීම් සම්බන්ධව සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම. තවදුරටත් කිව්වොත් ප්‍රතිපාදනයක් කියන්නේ මොකක්ද? ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කරුණු මොනවාද? ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගිණුම් කරන කටයුතු කොහොමද කර යුතු වන්නේ? ඒ වගේම ප්‍රතිපාදන සම්බන්ධව මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතු මොනවාද? ඒ වගේම අසම්භාව්‍ය වගකීමක් කියන්නේ මොකක්ද? අසම්භාව්‍ය වගකීමක් හඳුනා ගැනීම සම්පූර්ණ කළ යුතු කරුණු මොනවාද? අසම්භාව්‍ය වගකීම් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශවල සිදු කළ යුතු අනාවරණයන් මොනවාද? ඒ වගේම අසම්භාව්‍ය වත්කමක් හඳුනාගන්නේ කොහොමද? ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කරුණු මොනවාද? අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු කරුණු මොනවාද? මේ දේවල් සම්බන්ධ නිර්දේශයන් ඉදිරිපත් කිරීම තමයි මෙම ප්‍රමිතියේ අරමුණ වෙන්නේ. පැහැදිලි නේද? ප්‍රතිපාදන කොටස් තුනක් තියෙනවා. ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ නිර්දේශ. ගිණුම් කරන්නේදී අනුගමනය කළ යුතු නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි මේ ප්‍රමිතියේ අරමුණ වෙන්නේ. හොඳයි. අපි දැන් බලමු ඊළඟට මේ LKS 37 විෂය පතය. මම දැනටමත් පැහැදිලි කළා නේද? LKS 37 විෂය පතයේ එන්නේ ප්‍රධාන කරුණු තුන තමයි ප්‍රතිපාදන, අසම්භාව්‍ය බැරකම් සහ අසම්භාව්‍ය වත්කම්. බොහොම කෙටියෙන් දක්වලා තියෙනවා මේ සම්බන්ධ මූල්‍ය ප්‍රකාශනවලදී වැදගත් වන ආකාරය. ප්‍රතිපාදන කියන ඒවා මේවා මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගැනීම. අපි ඉදිරියේදී ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. ප්‍රතිපාදන වචනයෙන් හඳුන්වන දේවල් මූල්‍ය ප්‍රකාශනවල සැලකිලිට ගන්නවා. හඳුනා ගැනීම කියලා කියන්නේ ඒකයි. වාර්තාකරණය කරනවා. අසම්භාව්‍ය බැරකම් මූල්‍ය ප්‍රකාශනවලදී හඳුනා නොගැනේ. ඒ සම්බන්ධ ගිණුම් කරන කටයුතු සිදුවන්නේ නැහැ. හරබැර කිරීම සිදුවන්නේ නැහැ කියන එකයි. සටහන් මගින් පමණක් අනාවරණය කෙරේ. අසම්භාව්‍ය වගකීම් කියනවා කෙටියෙන් මම මේ කියන්නේ මූල්‍ය ප්‍රකාශනවලදී වැදගත් වන ආකාරය. අසම්භාව්‍ය බැරකම් කියනවා හරබැර කරන්නේ නැහැ. ගිණුම් කරන කටයුතු කරන්නේ නැහැ. හුදෙක්ම මූල්‍ය ප්‍රකාශන තුළ සටහන් මගින් අනාවරණයක් පමණයි කෙරෙන්නේ. අසම්භාව්‍ය වත්කම් කියනවත් මූල්‍ය ප්‍රකාශනවල හඳුනා නොගැනේ. හඳුනා නොගැනී කියලා කියන්නේ ගිණුම් කරන කටයුතු සිදුවන්නේ නැහැ. හරබැර කිරීම සිදුවන්නේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ ලැබීම භාව්‍ය නම් පමණක් හෙළිදරව් කිරීම සිදුවේ. භාව්‍ය නම් පමණක් හෙළිදරව් කිරීමක් අනාවරණයක් සිදු වෙනවා. පැහැදිලි නේද? එච්චරයි මේ ප්‍රමිතියට අදාළව මේ කරුණු තුන සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවලදී අපිට වැදගත් වන ආකාරය. හොඳයි. අපි ඊළඟට එනම් බලමු එකිනෙක හඳුනා ගන්න නිර්වචනයන් සහ හඳුනා ගැනීම. මේ ප්‍රමිතියට අනුව යම් යම් දේවල් සම්බන්ධව නිර්වචන ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මේ දේවල් සම්බන්ධව හඳුනා ගැනීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. අපි ඉස්සලාම ගමු අපි හොඳටම දන්න වචනයක් වගකීමක් හෙවත් බැරකමක් liability කියන එක. අපි මේ වචන නම් මීට කලින් අපි හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රමිතාංක එකෙත් අපි හඳුනාගත්තා නේද? මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුව තුලත් අපි වගකීමක් කියන්නේ මොකක්ද කියන එක බොහොම දීර්ඝ වශයෙන් අපි අධ්‍යයනය කළා. වගකීමක් කියලා කියන්නේ මොකක්ද? හඳුනාගන්න අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පවතින බැඳීමක් වන අතර එය निराකරණය කිරීමට ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිදු වේ. තොර අපි දන්නවා වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බැඳීමක් තිබෙන ඒ निराකරණය කරන අවස්ථාවේදී ආර්ථික සම්පත් ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිදුවන අගය විශ්වසනීය ලෙස මැනිය හැකි දෙයක් අපි කියන මොකද්ද? වගකීමක් වශයෙන් නේ. ඔබට මතක ඇතිනේ වගකීමක ලක්ෂණ නේද? අනිවාර්යයෙන්ම අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වෙන්නට ඕනේ. ඒ තුලින් වර්තමාන බැඳීමක් තියෙන්නට ඕනේ. අපි බැඳීමක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? බැඳීමක් කියන්නේ ව්‍යාපාරයට මගහැර යා නොහැකි යම් යුතුයකමක් වගකීමක් නේද? ව්‍යාපාරයට මගහැර යා නොහැකි යුතුයකමක් තමයි බැඳීමක් කියන්නේ. ව්‍යාපාර ණයක් ගත්තා නම් ඒ ණය ගෙවන්න ව්‍යාපාරයට බැඳීමක් තියෙනවා. කෙනින් මගහැර යන්න පුළුවන් කමක් නැහැ. නේද? ණයින් යන ගෙවන්න තියෙන මුදල් ගෙවන්න බැඳීමක් තිබෙනවා. ඒ මගහැර යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මගහැර යාමකට පුළුවන් කමක් නැහැ. ඒතර මෙතනදී වගකීමක් කියන එක නිර්වචනය අපි මීට කලින් හඳුනාගත්තු නිසා අපි ඒ ගැන දීර්ඝ වශයෙන් හඳුනා ගැනීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබ හොඳ ආකාරව දන්නවා වගකීමක තියෙන ප්‍රධාන ලක්ෂණ නේද?
ඒ අනිවාර්යයෙන්ම අතීත ගනුදෙනුවක් හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වර්තමාන බැඳීමක් තිබෙනවා. බැඳීම निराකරණය කරන අවස්ථාවේදී, කියන්නේ බැඳීම පියවන අවස්ථාවේදී ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා. ඒක මුදල් වෙන්න පුළුවන්, වෙනත් ආකාරයක සම්පතක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ වටිනාකම පැහැදිලිවම නිශ්චය ලෙස, විශ්වසනීය ලෙස මැනීම කළ හැකි වෙනවා. අපි උදාහරණ වශයෙන් අපි දක්වලා තියෙන වගකීම් සම්බන්ධව බැංකු ණය. ඒ බැංකු ණය වගකීමක් කියලා අපි කියන්නේ අර වගකීමක තිබිය යුතු ගුණාංග සියල්ලම එහි පවතින නිසා. එක අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. හරි, බැංකු ණය කියන්නේ කලින් ගත දෙයක් නේද? හරි. ඒ නිසා වර්තමාන බැඳීමක් තිබෙනවා. ඒ කියන්නේ ගෙවා දමන්න ව්‍යාපාරික යුතුයකමක් තියෙනවා. බැඳීමක් තිබෙනවා. ඒ වගේ මේ බැඳීම निराකරණය කරන අවස්ථාවේදී, කියන්නේ බැංකු ණය ගෙවන අවස්ථාවේදී ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා නේද? මුදල් හෝ වෙනත් වත්කම් ව්‍යාපාරයෙන් පිටතට ගලා යනවා. ඒ වගේ මේ බැඳීමේ අගය පැහැදිලිව විශ්වසනීය ලෙස මනින්න පුළුවන්. බැංකු ණය වටිනාකම හරියටම කියන්න පුළුවන් නේද? ගෙවන්න තියෙන ණය මුදල, ගෙවන්න තියෙන පොලිය පැහැදිලිවම කියන්න පුළුවන්. අපි ඒක වගකීමක්සේ හඳුනා ගන්නවා. මම මේ මුලින්ම වගකීම් කියන එක නැවත හඳුනා දීමක් එන්නේ ප්‍රමිතියත් එම හඳුනා දීමක් කරනවා. මොකද අපි කතා කරන ප්‍රතිපාදන, අසම්භාය වගකීම්, අසම්භාය වත්කම් මේවාට මේ වගකීම් කියන වචන කෑල්ල හරියටම හඳුනාගෙන තිබීම අර දේවල් හඳුනා ගන්න පහසුයි. මොකද ඒවයි යම් යම් පොඩි සම්බන්ධයක් ඒවයි තියෙනවා. දැන් අසම්භාය වගකීම්. ඒ වගකීම් කියන වචන එතනත් වෙනව නේද? ඒ නිසා අපි වගකීම් මුලින්ම හරියට නිරවුල්ව හඳුනා ගැනීම නැවත කළ යුතුයි. ඒ වගේම බලන්න නහේමියන්ට ගෙවන්න තියෙන දේ අපි වගකීමක්සේ හඳුනාගන්නේ ඇයි? ඒ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අතීතයේ බහන්න ගත්ත නිසා නහීමෙන්ට ගෙවන්න වගකීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා වර්තමාන බැඳීමක් තියෙනවා. නහීමෙන්ට ගෙවන්න තියෙන මුදල ගෙවා දාන්න ව්‍යාපාරයට નિરાයසම යුතුයකමක් තිබෙනවා නේද? ඒකෙන් බැහැර වෙන්න බෑනේ. නහීමෙන්ට මුදල් ගෙවීම තුළ ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා නේ. නහීමෙන්ට මුදලින් ගෙවුවොත් එමෙත වෙනත් වත්කමෙන් ගෙවුවොත් ඒ ආර්ථික සම්පත් තමයි ගලා යාමක් සිද්ධ වෙන්නේ අනාගතයේදී. ඒ වගේම නහීමයන්ට ගෙවන්න තියෙන මුදල විශ්වසනීය ලෙස පැහැදිලිව අගය කරන්න පුළුවන්. නහීමි වටිනාකම පැහැදිලිව නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් වටිනාකම. එන එක අපි සලකනවා වගකීමක් වශයෙන්. ඒ වගේම තව උදාහරණයක් මම දක්වලා උපචිත වියදම්, හිඟ වියදම්, ගෙවිය යුතු වියදම් නේද? අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වර්තමාන බැඳීමක් තිනවා ඒ ගෙවා දමන්නට. අපිට උපචිත විදුලිය අපි ගෙවන්න එපා නේද? ඒ වගේම මේ ගෙවීම සිදු කරන විට ව්‍යාපාරයේ ආර්ථික සම්පත්, ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ වටිනාකම නිශ්චිතවම අපිට අගය කරන්න පුළුවන්. ඉතින් මේ අපි දක්වා තියෙන උදාහරණ සියල්ල වගකීම්. ඒතු වගකීමක තිබිය යුතු මූලික ලක්ෂණ සියල්ලෙහි තිබෙන නිසා අපි වගකීම්සේ හඳුනා ගන්නවා. නැවත බලන්න නම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පැවතින බැඳීමක් වන අතර ඒ निराකරණය කිරීමට ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යාමක් සිදු වෙනවා නම් මෙවැනි දේ අපි කියන මොකද්ද? වගකීමක් කියලා නේද? හරි. මේ වගකීමක් හඳුනාගත්තේ අර ප්‍රතිපාදන, අසම්භාය වගකීම, ඒ වගේම අසම්භාය වත්කම් පැහැදිලිව निराකරණය කර ගැනීම සඳහා. ඊළඟට අපි යමු ඊළඟ නිර්වචනය හඳුනා ගන්න ප්‍රතිපාදනයන්, ප්‍රොවිෂන් කියන එක. ප්‍රතිපාදනයක් කියන එක සම්බන්ධව බොහොම කෙටි හැඳින්වීමක් අපි ගත්තොත් කාලය හෝ ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක්. ප්‍රතිපාදන කියන නිර්වචනය තුලත් වගකීම් කියන නිර්වචනය තියෙනවා. වගකීම් කියන වචනේ තියෙනවා. හැබැයි ඒකට තව ඉස්සරහට විශේෂණ පදයකුත් දාලා තියෙනවා. කාලය හා ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබෙන වගකීමක්. පොඩි කොන්දේසිකුත් දාලා තියෙනවා. නිකම්ම නෙමෙයි. වගකීමක් දාප් කලින් හඳුනාගත්තානේ. වගකීමක් හැවත් බැරකමක් කියන්නේ මොකක්ද කියන කලින් හඳුනාගත්තා. ප්‍රතිපාදනයක් කියන එකට තව විශේෂණ පදයක් ඉස්සරහට දාලා තියෙන පද දෙකක් කිව්වත් වැරදි නැහැ. කාලයයි ප්‍රමාණයයි පිළිබඳව අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක්. ඒතර මෙතන තියෙන වගකීමක ලක්ෂණ මෙහි පැහැදිලි කරනවා. වගකීමක් තමයි. ඒතර ප්‍රතිපාදනයක් කියන එකත් වගකීමක් කියන එක පැහැදිලි. ඒක නේද ප්‍රතිපාදන කියන එක අපි මුලින්ම හඳුනාගත්තේ මූල ප්‍රකාශවල හඳුනා ගැනීම කියලා කිව්වේ ඒකනේ. මේක වගකීමක්. හැබැයි අර සාමාන්‍යයෙන් අපි වගකීමක්සේ සලකන වගකීමක් මත්ම නෙවෙයි. පොඩි විශේෂණයක් තියෙනවා. මොකක්ද? මේ කාලය, ඒ කියන්නේ මේ ගෙවා දමන කාලය සම්බන්ධව පොඩි අවිනිශ්චිතභාවයක් තියෙනවා. නිශ්චිත නැහැ.
ඒ වගේ මේ ප්‍රමාණය නැත්නම් වටිනාකම සම්බන්ධයෙන්ුත් කිසියම් අවිනිශ්චිතභාවයක් තියෙනවා. නිශ්චිත නැහැ. ඒතර කාලය සහ ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් සහිත වගකීම් අපි හඳුනා ගන්නවා ප්‍රතිපාදන කියලා. ඒ අනුව මේක ප්‍රතිපාදන කියන ඒවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අපි බැරකම් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ වගකීම් ලෙස හඳුනා ගන්නවා. සියලු ප්‍රතිපාදන මූල තත්ත්ව ප්‍රකාශනය තුළ එක්ක ජංගම වගකීම් නැත්නම් ජංගම නොවන වගකීම් ලෙස වාර්තා කරනවා. ඒ කියන්නේ ප්‍රතිපාදන කියන වචනේ තුළ වගකීම් කියන වචනේ තියෙන්නේ. කාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තිබෙන වගකීමක්. ඒතර මූල තත්ත්ව ප්‍රකාශනයේ මේක වගකීමක් ලෙස හඳුනා ගන්නවා. ලෙජරේ මේක වගකීම් ගිණුමක සටහන් කරනවා. ඒ අනුව ප්‍රතිපාදනයක් නිරන්තරයෙන්ම බැරකමක් වගකීමක් වෙනවා. එනමුදු හැම වගකීමක්ම ප්‍රතිපාදනයක් වෙන්නේ නැහැ. අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වුම් කරන සියලුම වගකීම් ප්‍රතිපාදනය වෙන්නේ නැහැ. දැන් බැංකු ණය කියන්නේ ප්‍රතිපාදනයක් නෙමෙයි ඒක වගකීමක්. නහේමියන්ට ගෙවන්න තියෙන මුදල අපි කියන්නේ ගෙවිය යුතුද වෙනද ගෙවිය යුතුද ප්‍රතිපාදනයේ වගකීම්. උපචිත වියදම් කියන්නේ ප්‍රතිපාදන නෙමෙයි වගකීම්. ආදායම් බදු වෙන් කිරීම කියන්නේ ප්‍රතිපාදන නෙමෙයි වගකීම්. හැබැයි ප්‍රතිපාදන කියලා තියෙන කොටසකුත් තියෙනවා. වගකීම් වශයෙන් හඳුනා ගන්න. අපි වසු දීර්ඝ වශයෙන් හඳුනගමු. වන්දි සඳහා වෙන් කිරීම. ප්‍රතිඥා බාර සඳහා වෙන් කිරීම. ඒවා අපි සලකන්නේ වගකීම් වශයෙන් සැලකුවත් ඒවා ප්‍රතිපාදන. ඒතර මෙතන පැහැදිලිව වගකීම් සහ ප්‍රතිපාදන අතර වෙනසක් තිබෙනවා. අපි ඉස්සෙල්ලාම මේ වෙනස හඳුනගමුකෝ. වගකීම් සහ ප්‍රතිපාදන අතර තිබෙන වෙනස. අපි ඒක මුලින්ම හඳුනගමු. දැන් මේ තියෙන බලන්න කාලය හෝ ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක් තමයි ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. ප්‍රතිපාදනයක් ස්වභාවයෙන්ම බැරකමක් හෙවත් වගකීමක් වුවත් සෑම බැරකමක්ම ප්‍රතිපාදනයක් නොවේ කියලාත් කියනවා. මම පැහැදිලි කරන්නේ උදාහරණයක් වශයෙන් වසර අවසානයේදී මුදලින් තවමත් ගෙවා නොමැති වියදම් සඳහා වෙන් කිරීමක් කරනවා. උචිත වියදම්නේ. ඒ වෙන් කර ප්‍රමාණය බැරකමක් නමුත් ප්‍රතිපාදනයක් නොවේ. උපචිත වියදම් සඳහා කරන වෙන් කිරීම බැරකමක් හැබැයි ප්‍රතිපාදනයක් නෙවෙයි. තේරුණා නේද? හරි ප්‍රතිපාදන සහ වගකීම් අතර තියෙන වෙනස අපි මුලින්ම හඳුනගමු. වගකීම් ප්‍රතිපාදන. මෙන්න මේ අපේ ප්‍රධාන වෙනස්කම් හතරක් නම් කියන්න පුළුවන්. එකක් තමයි බැඳීම. වගකීම් සම්බන්ධව බැඳීමක් තිබෙනවද නැද්ද? ඔව් බැඳීමක් තිබෙනවා. බැඳීමක් තියෙනවනේ. ඒ කියන්නේ ආපසු ව්‍යාපාරයට ගෙවන්න निराකරණය කිරීමේ යුතුයකමක් තිබෙනවනේ. ඔව්. ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඒක එලෙසමයි. ඒකට මේක වගකීමක් කියලා කිව්වේ අන්තිමට. ප්‍රතිපාදන වශයෙන් අපි සලකන දේවල් බැඳීම තිබෙනවා. හරිද? ඊළඟට ඒ කියන්නේ निराකරණය කිරීමේ යුතුයකමක් තිබෙනවා. හරි. කාලය. ඒ කියන්නේ ඒ බැඳීම ගෙවා දමන කාලය වගකීම් සම්බන්ධයෙන් අපි කිව්වොත් මේක නිශ්චිතයි. දැන් බැංකු ණයක් ගමුකෝ අපි. බැංකු ණය වගකීමක්නේ බැඳීම තිබෙනවා. ඒ පියවන කාලය නිශ්චිතයිනේ. ඒක අවුරුදු 5කින් ගෙවිය යුතුයි. අවුරුදු 3කින් ගෙවිය යුතුයි. අවුරුදු 2කින් ගෙවිය යුතුයි. එම නිශ්චිත භාවයක් තිබෙනවා නේද? හැබැයි ප්‍රතිපාදන වශයෙන් සලකන දේවා තුල මේ කාලය අවිනිශ්චිතයි. බැඳීම තියෙනවා. කියන්නේ ගෙවා දැමීමට බැඳීම තිබෙනවා. හැබැයි කවදා ගෙවනවද කියන එක සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. ගෙවන්න වෙනවා. කාලය තව මාසකින්ද ගෙවන්න ඕනේ, මාස දෙකකින්ද ගෙවන්න ඕනේ, අවුරුද්දකින්ද ගෙවන්න ඕනේ, අවුරුදු දෙකකින්ද ගෙවන්න ඕනේ පොඩි අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ කියන්නේ කිව්වේ කාලය හා ප්‍රමාණය අවිනිශ්චිතතාවයක් සහිත වගකීම් කියලා කියන්නේ වගකීම තියෙනවා. හැබැයි කාලය අවිනිශ්චිතයි ප්‍රමාණය අවිනිශ්චිතයි. එහෙනම් මේ දෙකේ වෙනස්කම් දැන් බැඳීම දෙකටම තිබෙනවා. කාලය වගකීම් වල නිශ්චිතයි. හැබැයි ප්‍රතිපාදනය වට අවිනිශ්චිතයි. ඊළඟට ප්‍රමාණය. ප්‍රමාණය කියන්නේ මෙතන වටිනාකම. ප්‍රමාණය කියන්නේ මෙතන මූල්‍ය වටිනාකම. මූල්‍ය වටිනාකම වගකීම් වල නිශ්චිත වේ.
බැංකුවේ වටිනාකම නිශ්චිතයිනේ. නැහිමෙන් ගෙවන්න තියෙන වටිනාකම නිශ්චිතයි. උපචිත වියදම් සඳහා ගෙවිය යුතු වටිනාකම නිශ්චිතයි. වගකීම් කියන සලකන දේවල් වල වටිනාකම නිශ්චිතයි. හැබැයි ප්‍රතිපාදන කියන දේවල් අපි හඳුනාගන්නේ වගකීම අවිනිශ්චිතයි. මේකත් අවිනිශ්චිතයි. මේ ප්‍රමාණය අවිනිශ්චිතයි. අවිනිශ්චිත නිසා අපි එතනදී ඇස්තමේන්තුවක් කරන්නේ. ප්‍රමාණය අවිනිශ්චිත දේවල් සඳහා මොකද අපි කරන්නේ? ඇස්තමේන්තුනේ. ඒතර ප්‍රතිපාදන සඳහා තියෙන ඇස්තමේන්තු. අපි පසුව හඳුනගමු. ඒ සඳහා ඇස්තමේන්තු කිරීමක් තියෙන. ඉලක්කමක් අපි ගන්නවා, මූල්‍ය වටිනාකමක් අපි ගන්නවා. දැන් මූල්‍ය ප්‍රකාශන වාර්තා කිරීමේ මූල්‍ය වටිනාකමක් තියෙනුනේ. දැන් වගකීම් කියන ඒවා එන මූල්‍ය වටිනාකම අපි අමුතුවෙන් ඇස්තමේන්තු කරන්න අවශ්‍ය නැහැ. ඒක නිශ්චිතවම දන්නවා. නමුත් ප්‍රතිපාදන කියන ඒවට මූල්‍ය වටිනාකම ඇස්තමේන්තු කරන්න වෙනවා. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන පිළිලි කිරීමේදී මූල්‍ය ප්‍රකාශ සඳහා වගකීම් කියන ඒවා මූල්‍ය ප්‍රකාශන සඳහා හඳුනා ගනි. වගකීම් මූල්‍ය ප්‍රකාශ වල දානවනේ. ප්‍රතිපාදන කියන ඒවාත් මූල්‍ය ප්‍රකාශ වල හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා. දැන් පැහැදිලිව ප්‍රතිපාදන කියන නිර්වචනය වන කාලය, මෙන්න කාලය ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබෙන මේ අවිනිශ්චිතතාවයක් තිබෙන මොකද්ද? වගකීමක්. ප්‍රතිපාදනත් එක්තරා ආකාරයක වගකීමක් තමයි, බැරකමක් තමයි. හැබැයි කාලයයි ප්‍රමාණයයි විතරක් අවිනිශ්චිතයි. ඒ දෙකේ පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබෙන යම් බැරකමක් තිබෙනවා නම් අන්න ඒවට කියලා නම තමයි මොකද්ද? ප්‍රතිපාදන. මේ ප්‍රමිතිය නිර්වචනය කරන්නේ එහෙමයි. මේ ප්‍රමිතිය තවදුරටත් කියනවා කිසියම් දෙයක් ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න නම් ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. මේ බලන්න ප්‍රතිපාදන හඳුනා ගැනීම. ප්‍රතිපාදනය කියන්නේ මේ ප්‍රමිතිය අදහස් කළේ මොකද්ද? ප්‍රමාණය හෝ කාලය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබෙන බැරකමක් නැත්නම් වගකීමක්නේ. හරි. ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම මූල ප්‍රකාශනවලදී ප්‍රතිපාදන කියනේම හඳුනා ගන්නවනේ. මූල ප්‍රකාශන පිළිවෙල කිරීමේදී අපි කලින් සඳහන් කළා ප්‍රතිපාදන කියන ඒවා අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ වාර්තාකරණය කරනවා. යම් දෙයක් යම් බැඳීමක් ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගන්න නම් එහි තුල තිබිය යුතු මූලික ලක්ෂණ කිහිපයක් තියෙනවා. මෙන්න මේවා තමයි ප්‍රශ්න පත්‍ර ලහන්නේ. ප්‍රවිතංක 37ට අනුව ප්‍රතිපාදන ලෙස හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කරුණු ලියන්න. ඒ වගේ ප්‍රශ්න අහනවානේ. කෙටි ප්‍රශ්න පත්‍රය තුල. හොඳයි. ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගැනීමට සම්පූර්ණ කළ යුතු කරුණු තමයි ඔන්න බලන්න. 1. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීම. ඔබ දන්නද වගකීමක් හඳුනා ගන්නත් එහෙමනේ. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බැඳීමක් තිබීම. මෙතින් මේ බැඳීමට තවත් විශේෂණ පද දෙකක් දාලා තිබෙනවා. ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගන්න නම් ඒ බැඳීම එක්කෝ නෛතික බැඳීමක් වෙන්නට ඕනේ, නැත්නම් සම්මුතික බැඳීමක් වෙන්නට ඕනේ. අපි තව මොහොතකින් හඳුනා ගමු මොකද්ද නෛතික බැඳීම් කියන්නේ, මොකද්ද සම්මුතික බැඳීම් කියන්නේ කියලා. කෙසේ නමුත් ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගැනීමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු පළවෙනි ලක්ෂණය තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීම. බැඳීමක් තියෙනවා වගේ මේ බැඳීම එක්ක නෛතික වෙන්න ඕනේ නැත්නම් සම්මුතික වෙන්න ඕනේ. අපි මේ දෙකේ වෙනස අපි හඳුනගමු. මේ දෙක හඳුනගමු තව මොහොතකින්. හරි. එහෙනම් පළවෙනි ගුණාංගය වර්තමානයේ බැඳීමක් තිබෙනවා. බැඳීමක් කියන්නේ මොකද මම පැහැදිලි කරලා නේද? ව්‍යාපාරයකට මගහැර යා නොහැකි යුතුයකමක්. මේ බැඳීමක් කියන්නේ. ඒ බැඳීම නෛතික වෙන්නත් පුළුවන්, සම්මුතික වෙන්නත් පුළුවන් ප්‍රතිපාදන සම්බන්ධයෙන්. 2. දෙවෙනි කාරණේ මේ බැඳීම निराකරණය කිරීමේදී ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගලා යාමේ බහුවතාවයක් පැවතීම. ඒක අතර වගකීමක තිබිය යුතු ලක්ෂණයක් නේද? මේ බැඳීමක් තියෙනවානේ. ඒක निराකරණය කිරීමට ව්‍යාපාරයට බැඳීමක් තියෙන යුතුයකමක් තිබෙනවා. මේ බැඳීම निराකරණය කරන දවසේදී අනාගතයේදී निराකරණය කරන්නේ එදාට ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවතාවයක්, ඒ කියන්නේ හැකියාවක් තියෙනවා කියන එකයි. ඇත්තනේ. ඒක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බැඳීම ව්‍යාපාරේ निराකරණය කර දාට ව්‍යාපාරයේ සම්පත්, ආර්ථික සම්පත්, ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට
ගලා යාමේ බහුවිතාවයක් හැකියාවක් තියෙනවා පෙන්눔 කරන්න ඕනේ. මම මේ කියන්නේ ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කරුණු. තුන්වෙනි කාරණය තමයි බැඳීමේ ප්‍රමාණය විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කිරීමට හැකියාවක් තියෙන්න ඕන. දැන් වගකීමකදී බැඳීමේ වගකීමකදී අපි මේ කාරණේ කිව්වේ කොහොමද? බැඳීමේ අගය විශ්වසනීය ලෙස මැනීමට පුළුවන්කමක් තියෙනවා. අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මේකෙදි කියන්නේ අපි කලින් කිව්වනේ මේක වගකීම ප්‍රමාණය බැඳීමේ ප්‍රමාණය අවිනිශ්චිතයිනේ. අවිනිශ්චිත වුණාට කමක් නැහැ. හැබැයි ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අවිනිශ්චිත වුණා වගේම ඇස්තමේන්තු කරන්න බැරි නම් බැරිව තියෙන පුළුවන් නේ. දැන් මෙතන බැඳීමේ ප්‍රමාණය නිශ්චිත නැහැ නේ. නිශ්චිත නැග වගකීමක් නේ. නමුත් මෙතන ප්‍රතිපාදන සම්බන්ධයෙන් පළවෙනිම කිව්වනේ කාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක්. මේක වගකීමක් වෙනවා වගේම ප්‍රමාණය අවිනිශ්චිතයිනේ. හරි. අවිනිශ්චිත වුණාට කමක් නැහැ. හැබැයි අපිට ඇස්තමේන්තුවක් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. නිශ්චිත නොවන්නේ නම් ගැටලුවක් නැහැ. හැබැයි ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. උතන මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ කරන දේවල් තමයි අපි ප්‍රතිපාදනසේ හඳුනාගන්නේ. මොනවද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීම. වචන දෙක මත තියාගමු දැනට. තව මොහොතකින් මම කියලා දෙන්නම් මොකද්ද නෛතික බැඳීමක් මොකද සම්මුතික බැඳීමක් කියන්නේ කියලා. දෙක, ඒ බැඳීම අනාගතයේ निराකරණය කරන විට ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවිතාවයක් තිබීම. තුන, බැඳීමේ ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකි වීම. නේද? බැඳීමේ ප්‍රමාණය විශ්වාසදායක ලෙස ඇස්තමේන්තුවක් කළ හැකි වීම. ඔය කරුණු තුන සම්පූර්ණ කරනවා නම් අපි ඒක හඳුනා ගන්න මොකක් වශයෙන්ද? ප්‍රතිපාදනයක් වශයෙන්. ඔය කරුණු තුන එකක් හරි සම්පූර්ණ වෙන්නේ නැත්නම් අපි ඒවා ප්‍රතිපාදනසේ හඳුනාගන්නේ නැහැ. දැන් මේකෙන් මේව කොන්දේ සපුරාලේ නැත්නම් ඒවා ප්‍රතිපාදනයන්සේ හඳුනාගත නොහැක. තේරුණා නේද? අපි කලින් හඳුනාගත්තනේ වගකීමකයි ප්‍රතිපාදනයකයි වෙනස්කම අතර වගකීමකදී මේ ඔක්කොම නිශ්චිතයි. මේකදී අවිනිශ්චිතතාවයක් තියෙනවා දෙකක්. කාලය ප්‍රමාණය. හැබැයි ඒකෙදී ප්‍රමාණය එස්ටිමේට් කිරීමක් කරන්න පුළුවන් නම් අපිට ඒක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. අපි ඊළඟට බලමු ප්‍රතිපාදන සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපි හඳුනාගත්ත බැඳීමක් තියෙනවා කියලා. ඒ බැඳීම නෛතික හා සම්මුතික බැඳීම් කියලා වර්ග දෙකකට බෙදුවා. දැන් අපි ඒ කරුණු දෙක පිළිබඳව අපි තවදුරටත් කතා කිරීමක් කරමු. බැඳීම් සහගත සිදුවීමක් කියන්නේ මොකක්ද? බැඳීම් සහගත සිදුවීමක්. මේ බලන්න. නෛතික හෝ සම්මුතික බැඳීමක් ඇති කරන සිදුවීමක් වන අතර ඒ ප්‍රතිඵලයක් ලෙස පියවීමක් සඳහා බැඳීමක් ඇති වේ. බැඳීම් සහගත මේ සිදුවීමක් කියලා අපි හඳුන්වන්නේ නෛතික හෝ සම්මුතික වශයෙන් පියවීම සඳහා බැඳීමක් ඇති කරන සිද්ධියක්. යම් සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය අපිට පියවීමට බැඳීමක් තිබෙනවා. ඒ බැඳීම එක්ක නෛතික බැඳීමක් එහෙම නැත්නම් සම්මුතික බැඳීමක් නම් එවැනි සිදුවීමක් අපි සලකනවා මොකක් කියලාද? බැඳීම් සහගත සිදුවීමක්. අපි තවදුරටත් මෙන්න මේ කරුණු කතා කළාම මේ අදහස තවත් ගම්ම වෙයි හොඳට. නෛතිකව හෝ සම්මිතිකව බැඳීමක් ඇති සිදුවීමක් අපි කියමු බැඳීම් සහගත සිදුවීමක්. මේ අනුව මේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් තියෙන මේ බැඳීම අපිට දෙආකාරයකට බෙදන්න පුළුවන්. ප්‍රතිපාදනයක් සඳහා වන වර්තමාන බැඳීම් එකක් නෛතික බැඳීම් අනික සම්මුතික බැඳීම්. අපි දැන් බලමු නෛතික බැඳීමක් කියන්නේ මොකක්ද? නැවතත් මම කියන මේ නෛතික සම්මුතික දෙකම බැඳීම්නේ. මොකද බැඳීම් කියලා කිව්වේ? ව්‍යාපාරයකට මගහැර යා නොහැකි යුතුයකමක්. නේද? මේකේ මගහැරලා යන්න බෑ යුතුයකමක්. නෛතික හා සම්මුතික කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි මුලින්ම ගමු නෛතික බැඳීමක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. නෛතික බැඳීමක්. ළමයි නෛතික බැඳීමක් කියලා අදහස් කරන්නේ යම්කිසි ගිවිසුමක් මගින් දෙපාර්ශවයක් අතර ඇතිවෙච්ච ගිවිසුමක් මගින් හෝ පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච ව්‍යවස්ථාවක් මගින් හෝ වෙන යම් නීතියක් තුලින් ඇති වී තිබෙන බැඳීමක්. මේ බලන්න. නෛතික බැඳීමක් යනු ආයතනය මගින් වෙනත් පාර්ශවයක් සමග එළඹි ගිවිසුමක් අනුව හෝ
පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන ලද ව්‍යවස්ථාවක් දක්වා ඇති කරුණු අනුව හෝ වෙනත් බලපෑත්වන නීතියක් මගින් ඇති කරන බැඳීමක් අපි කියමු නෛතික බැඳීමක්. ඒ කියන්නේ බැඳීම පිටුපස නීතියක් තිබෙනවා. ඒ බැඳීමට පදනම් වෙච්ච නෛතික ස්වභාවයක් තියෙනවා. නෛතික ස්වභාවය එක්ක අපි givisagත්ත givisුමක් නිසා වෙන්න පුළුවන්. පාලක පක්ෂය හා සේවකයන් අතර ඇතිවෙච්ච givisුමක් වෙන්න පුළුවන්. ව්‍යාපාරය හා අවට සමාජය අතර ඇතිවෙච්ච givisුමක් වෙන්න පුළුවන්. ඒකයි කියන ලිඛිත givisුමක් මගින් හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව සම්මත කළ පනතක් මගින් ඇති කර තත්ත්වයක් වෙන්න පුළුවන්. නෛතික බැඳීම් කියන එක. එහෙමත් නැත්නම් වෙනත් නීතියක් මගින් නඩු තීන්දුවක් මගින් ප්‍රකාශ වෙච්ච නඩු තීන්දුව අපි සලකන නීතිය හා සමාන දෙයක් නේ. එවැනි දැන් අධිකාරියක් මගින් පැනවූ නීතියක් වෙන්නත් පුළුවන්. ඒතර වෙනත් නීතියක් වෙන්න පුළුවන්. කොහොම හරි නෛතික බැඳීමක් ඇති වෙන්න නම් එය නීතිමය ස්වභාවයක් ගත යුතුයි. givisුමක් තුලින් හෝ අනපනතක් මගින් හෝ වෙනත් නීතිමය තත්ත්වයක් මගින් ඇති වෙලා තිබෙන බැඳීමක් අපි කියනවා මොනවද? නෛතික බැඳීමක් කියලා. අපි ඒක තවදුරටත් පැහැදිලි කරගමු. බලන්න මේ උදාහරණය දිහා. මම මේ දක්වා තිබු උදාහරණය බලන්න. නෛතික බැඳීම සම්බන්ධයෙන් උදාහරණයක්. කර්මාන්ත ශාලාවක් මගින් පරිසරයට සිදුවන හානිය නිසා දූෂණය වන ඇලමාර්ග අදාළ ආයතනය විසින් පිරිසුදු කිරීම කළ යුතු බවට රජය විසින් නීතියක් ඇතැයි සිතන්න. නීතියක් පනවලා තියෙනවා කියලා. සමාගම තම නිෂ්පාදන ක්‍රියාවලියේදී අපහරණය කළ ජලය නිසා අසල ඇලමාර්ගයේ දැඩිසේ දූෂණය වී ඇත. මේ පිළිබඳව ප්‍රමිතිය පරිදි අනුගමනය කළ යුතු ආකාරය කවරේද? ඔන්න බලන්න. මේ කර්මාන්ත ශාලාව තුළින් නිෂ්පාදනය කර භාණ්ඩ නිසා මේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම නිසා අවට පරිසරයට යම්කිසි ආකාරයෙන් හානියක් සිද්ධ වෙනවා. කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය අපහරණය කරන ද්‍රව්‍ය මේ ඇල මාර්ග වලට විසි කරනවා. ඇල මාර්ග වලට යොමු කරනවා. ඒ තුලින් ඇල මාර්ග දූෂණය වෙනවා. ඒතකොට රජය නීතියක් පනවලා තිබෙනවා නම් කිසියම් කර්මාන්ත ශාලාවක් විසින් තමන්ගේ අපද්‍රව්‍ය නිසා අහල පහල අසල තිබෙන ඇල මාර්ග දූෂණයට ලක් වෙනවා නම් ඒ ඇල මාර්ග ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීම නැත්නම් ඇල මාර්ග වලට සිදුවන හානිය නැවත යථාතත්ත්වයට පත් කිරීම අදාළ කර්මාන්ත ශාලාව අදාළ ව්‍යාපාර විසින් කළ යුතු කියලා නීතියක් පනවලා තිබෙනවා නම් ඒකද මේ කියන්නේ නේද? කර්මාන්ත ශාලාවක් මගින් පරිසරයට සිදුවන හානිය නිසා දූෂණ වන ඇල මාර්ග අදාළ ආයතනය විසින්ම පිරිසුදු කළ යුතු බවට රජය විසින් නීතියක් පනවා ඇතැයි සිතන්න. සමාගම තම නිෂ්පාදන ක්‍රියාවලියේදී අපහරණය කළ ජලය නිසා අසල ඇරමාල්ගේ දැඩිසේ දූෂණය වී ඇත. මේ පිළිබඳ ප්‍රමිතිය අනුගමනය කළ යුතු දේ මොකද? ප්‍රමිතිය අනුව කටයුතු කළ යුතු ආකාරය අහන්නේ. දැන් මෙතනදී බලන්න මේක නීතියක් මගින් ඇතිවෙච්ච නෛතික බැඳීමක්. රජයේ නීතියක් ගෙනවිත් තිබෙනවා කිසියම් ව්‍යාපාරකින් පරිසරයට හානියක් වෙනවා නම් ඇල මාර්ග අපිරිසුදු වෙනවා නම් ඇල මාර්ග පිරිසුදු කිරීමේ වගකීම ව්‍යාපාරයට තියෙනවා. මොන දැන් ව්‍යාපාරයට බැඳීමක් තිබෙනවා නේද? ඒ බැඳීම ආවේ කොහොමද? නෛතික බැඳීමක්. නීතියෙන් ආපු බැඳීමක්. නීතිය එහෙම කියලා තියෙනවා කරන්න කියලා. එහෙමනම් මේ ප්‍රමිතිය අනුව මේ සමාගම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී මේ ඇල මාර්ග පිරිසුදු කිරීම සඳහා යන පිරිවැය අස්තමේන්තු කරලා හරියටම දන්නේ නැහැ නේ කියන්නේ. අස්තමේන්තු කරලා ඒ සඳහා මූල්‍ය ප්‍රකාශන වල වෙන් කිරීමක් කළ යුතුමයි. ඒක තමයි ප්‍රමිතිය නිර්දේශය. මේ බලන්න පිළිතුර විසඳුම මෙම කරුණ අනුව සමාගමට නෛතික බැඳීමක් ඇත. දැන් බැඳීම නෛතිකයි නේද? බැඳීමක් තියෙන එක නෛතිකයි. නේද? ඇයි නෛතිකයි කිව්වේ? ඒක නීතියෙන් පැනවූ බැඳීමක් නේද? නෛතික බැඳීමක් ඇත. මෙම බැඳීම පියවීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගලා යාමක් සිදු වේ. ඇල මාර්ග පිරිසුදු කිරීම සඳහා ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා. එම නිසා පිරිසුදු කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් කළ යුතුයි. අනිවාර්යයෙන්ම ඒ සඳහා යන පිරිවැය අස්තමේන්තු කරන්න ඕනේ. ඒක මොකද නිශ්චිත නැහැ හරියට. දැන් වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා, නෛතික බැඳීමක් තිබෙනවා. හැබැයි කාලයයි ප්‍රමාණයයි අනිශ්චිතයි. අපිට මේ පිරිසුදු කිරීම කවදා කරන්න වෙයිද දන්නේ නැහැ. කරන්න වෙනවා. ලබන මාස වෙන්න පුළුවන්, තව මාස දෙකකින් වෙන්න පුළුවන්, සමහර අවුරුද්දකින් වෙන්න පුළුවන්. නිශ්චිත නැහැ කාලය. ප්‍රමාණය මේ සඳහා යන වියදම අනාගතය සම්බන්ධ කරන දෙයක් නේ. හරියටම කියන්න බෑ. රුපියල් 25000ක් යනවා. රුපියල් ලක්ෂ 2ක් යනවා. හරියටම කියන්න බෑ. එහෙනම් අපි පුළුවන් තරම් විශ්වාසනීය ලෙස පිරිවැය අස්තමේන්තු කරලා මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශන හදනකොට
මේ සඳහා වෙන් කිරීමක් කළ යුතුයි. කොහොමද වෙන් කරන්නේ? ඒ පිරිවැය ඇස්තමේන්තු කර ආදායම් ප්‍රකාශනය මගින් වෙන් කිරීමක් කරනවා. පිරිසුදු කිරීම සඳහා ඇල මාර්ග පිරිසුදු කිරීමේ ව්‍යාපෘති සඳහා කරන වෙන් කිරීම. ආදායම් ප්‍රකාශනය හර කරලා පිරිසුදු කිරීමේ සඳහා වෙන් කිරීම කියලා බැර කරන්න ඕන ගිණුමකට. ඒ ප්‍රමාණය මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම බැරකමක් වශයෙන් පෙන්වුම් කළ යුතුයි. පැහැදිලිද? එතෙන්දී කාලය සම්බන්ධනුත් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කොයි කාලෙ මේක ගෙවා දාන්න වෙයිද කියලා හරියටම කියන්න බැරි නම් මූල තත්ත්ව ප්‍රකාශනයක ජංගම නොවන බැරකමක් වශයෙන් පෙන්වන්න ඕනේ. අපිට හරියටම කියන්න පුළුවන් ඉදිරි අවුරුදු තුනදී මේක ඇල මාර්ගය සුද්ධ කරන්න වෙයි කියලා හිතනවා නම් ජංගම වගකීමක් වශයෙන් පෙන්වුම් කරනවා. නමුත් ප්‍රතිපාදන වශයෙන් සලකන ඒවා අපිට හරියටම පියවිය යුතු කාලය හරියටම නිශ්චිත නැත්තම් දල වශයෙන් හරි කාලය ගැන නිශ්චිතභාවයක් ඇති කරන්න බැරි නම් එහෙනම් අපි දාන්නේ ජංගම නොවන බැරකම් වලට. කොහොමද මේ සඳහා ප්‍රතිපාදන කළ යුතුයි? දැන් පැහැදිලි නේද? දැන් මේක වගකීමක් වෙන්නේ නැහැනේ. කාලය ප්‍රමාණය අවිනිශ්චිතයි. හැබැයි බැඳීම තිබෙනවා. මූල ප්‍රකාශන හඳුනා ගන්නවා. ඒ නිසා වගකීමක් කියලා වගකීමක් නොවුනට වගකීමක් ලෙස හඳුනා ගන්නවා. හැබැයි මේ කොන්දේශ දෙක ඇතුළත්ව ප්‍රමාණයයි කාලයයි අවිනිශ්චිතයි. ඒ මූල ප්‍රකාශන මේක හඳුනාගත යුතුයි. මූල ප්‍රකාශන පිළිවෙල කිරීමේදී මේ සඳහා වෙන් කිරීමක් කළ යුතුම වෙනවා. පැහැදිලි නේද? මේ තමයි නෛතික බැඳීම් කියන උදාහරණයක් මම කිව්වේ. නෛතික බැඳීමක් කියන්නේ මොකක්ද කියන එක මම කිව්වා. ඒ වගේ මේක උදාහරණයකුත් මම පැහැදිලි කළා නේ. නෛතික බැඳීමක් කියන මොකක්ද? නෛතික බැඳීමක් කියලා කියන්නේ වෙනත් පාර්ශවයක් සමග එළඹ ගිවිසුමක් අනුව හෝ පාර්ලිමේන්තු අනපනතක් නිසා හෝ වෙනයම් නීතියක් නිසා ඇති වී තිබෙන බැඳීමක්. සියලුම නෛතික බැඳීම් සඳහා අනිවාර්යෙන් ප්‍රතිපාදන සිදු කළ යුතුයි. හේතුව ඒක අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ බහුවිතාවයක් තිබෙනවා. එතන වටිනාකම අවිනිශ්චිත වුණාට කමක් නැහැ. ඇස්තමේන්තු කරන්න ඕනේ. කාලය අවිනිශ්චිත වුණාට කමක් නැහැ. දල වශයෙන් හරි ඉදිරි අවුරුදු තුල ගෙවන්න ඕන නම් ජංගම වගකීම් වල දානවා. හරියටම කියන්න බැරි නම් ජංගම නොවන වගකීම් වල දානවා. කොහොමද වගකීමක් ලෙස හඳුනා ගන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. අපි තවදුරටත් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කතා කරමු. දැන් නෛතික බැඳීම් ගැන කතා කළේ. ඊට පස්සේ කතා කරමු සම්මුතික බැඳීමක්. දැන් මම කියවනේ ප්‍රතිපාදන ලෙස හඳුනා ගන්නා දෙයක් තුළ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් නෛතික හෝ සම්මුතික බැඳීමක් තියෙන්න ඕන. ඒ බැඳීම එක්ක නෛතික වෙන්න පුළුවන් නැත්නම් ඒක සම්මුතික වෙන්න පුළුවන්. අපි දැන් බලමු සම්මුතික බැඳීමක් කියන්නේ මොකක්ද? ඔන්න අහගන්න ඉස්සලාම මේන් අදහස් කරන්නේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේද ගණනාවක් සිට අනුගමනය කරන ලද පිළිවෙත් මත හෝ ව්‍යාපාරයේ විසින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්ති මත බාහිර පාර්ශවයන් වෙත යම් යුතුයකම් සමුදායක් ඉටු කරන බවට පොරොන්දුවක් දී ඇතනම් ඒවා අපි කියනවා සම්මුතික බැඳීම් කියලා. ඒ කියන්නේ අර වගේ නීතිමය බැඳීමක් නෙවෙයි. givisumකින් එහෙම එළඹිලක් නැහැ. ඒ වගේම අනපනතකින් එහෙම කරන්න කියලා කියලාත් නැහැ. වෙනත් නඩු තීන්දුවක් වෙනයම් නීතියක් මගින් එහෙම කරන්න කියලාත් නැහැ. හැබැයි කාලාන්තරයක් තිස්සේ ව්‍යාපාරය විසින් අනුගමනය කළ පිළිවෙත් නිසා හෝ ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධ කර තිබෙන ප්‍රතිපත්ති හේතුවෙන් බාහිර පාර්ශවයක් සමග මෙම කාර්ය සම්බන්ධව ව්‍යාපාරයේ පොරොන්දුවක් වෙලා තිබෙනවා නම් අන්න ඒවා අපි කියනවා සම්මුතික බැඳීම් කියලා. නැවත බලන්න මේන් අදහස් කරන්නේ ව්‍යාපාරයක් ගිණුම් කාලච්ඡේද ගණනාවක් සිට අනුගමනය කරන ලද පිළිවෙත් මත හෝ ව්‍යාපාර විසින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්තියක් මත හෝ බාහිර පාර්ශවයන් වෙත යම් යුතුයකම් සමුදායක් ඉටු කරන බවට පොරොන්දුවක් දී ඇතනම් දැන් එහෙම යුතුයකමක් ඉටු කරන බවට බාහිර පාර්ශවයන්ට ඒත්තු යාමක් අපි කර තිබෙනවා නම් ඒවා අපි කියනවා සම්මුතික බැඳීම් කියලා. දැන් අපි උදාහරණයක් මම මුලින්ම ගන්න මේ උදාහරණය මම දක්වන තියෙන උදාහරණය බලන්න. විදුලි සැපයීම කරන සමාගමක් විදුලි රැහැන් ඇදීම හා වෙනත් ඉදිකිරීම් සිදු කිරීමේදී වන වන සම්පත් විනාශයක් සිදුවන හේයින් සෑම වර්ෂයක් අවසානයකදීම සාක රෝපණය සඳහා පියවර ගන්නා බවට ප්‍රතිපත්තියක් ප්‍රසිද්ධ කර ඇතැයි සිතන්න. මේ පිළිබඳව මේ ප්‍රමිතිය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද? මේ සමාගම කරන්නේ විදුලි රැහැන් සැපයීම කරන ආයතනයක්. විදුලි බලය සැපයන විදුලි රැහැන් සැපයන ආයතනයක්. උතන මේ විදුලි රැහැන් සැපයීමේදී මේ ව්‍යාපාරයේ කාර්ය කිරීමේදී වන සම්පත් වලට යම්කිසි ආකාරයකට හානියක් සිද්ධ වෙනවා. ගස් කැපීමක් කරන්න වෙනවානේ. උතන මේ සමාගම පසුගිය මූල්‍ය වාර්තා පිළිල කරනකොට ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරලා තියෙන ප්‍රතිපත්තියක් මේ වන සම්පත් වලට සිදුවන හානිය සම්බන්ධව ආයතනය
අලුතින් සාග රෝපණය කරන බවට ප්‍රතිපත්තියක් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි මේ සිදුවන වන සම්පත් අපිට මේ අවුරුද්ද අපි ඉතින් විදුලි රෑන් සැපීම නිසා ගස් අපිට 90ක් කපන්න සිද්ධ වුණා. ඒ හැම ගසකටම වෙන තැනක ගසක් රෝපණය කරනවා කියලා අපි ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රසිද්ධ කරලා තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන සම්මුතික බැඳීමක්. ද බාහිර පාර්ශවයන්ට හේතු ගන්නලා තියෙනවා. අපේ මේ කාර්ය කරනකොට ගසක් කැපුණොත් ඒගොල්ලෝ වෙන ගසක් අපි වෙන තැනක ඉදි කරනවා රෝපණය කරනවා කියලා. ඒතර මේක මේ නීතියෙන් පනතකින් කියපු දෙයක් නෙමෙයි. අපි මේ බාහිර පාර්ශවයන් සමග ගිවිසගෙනත් නැහැ එහෙම කරනවා කියලා. නඩු තීන්දුවක් මගින් ප්‍රකාශ වෙලත් නැහැ. හැබැයි අපි අනුගමනය කළ පිළිවෙත් අනුව ඒ වගේ පහුගිය අවුරුදු වල එහෙම කළා. පහුගිය අවුරුදු වල පහුගිය ව්‍යාපාර කටයුතු කරන අපේ අතින් ගස් කැපුණා නම් විදුලි රෑන් සැපීම නිසා අපි තව තැනක ගස් රෝපණය කළා. දැන් සමාජය තුළ මතයක් ඇති වෙලා තිබෙනවා. අපිට බැඳීමක් තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ගස් කපනකොට අලුත් ගස් රෝපණය කිරීමට අපිට බැඳීමක් තියෙනවා කියලා සමාජය තුළ මතයක් තියෙනවා. අපිටත් මේ මතය තියෙනවා. බැඳීමක් අපිට තියෙනවා. ඒ බැඳීම සම්මුතික බැඳීමක්. නෛතික බැඳීමක් නෙමෙයි. අපේ පසුගිය කාලය තුළ අපි අනුගමනය කළ පිළිවෙත් නිසාවෙන් හෝ අපි ප්‍රසිද්ධ කළ ප්‍රතිපත්ති නිසාවෙන් ඇති වී තිබෙන බැඳීමක්. ඒතර මේ ප්‍රමිතිය අනුව ක්‍රියා කළ යුතු ආකාරය බලන්න. මෙහි සම්මුතිය මත ඇති වූ වර්තමාන බැඳීමක් ඇත. කියන්නේ සම්මුතික බැඳීමක් ඇත. මෙම බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ ආර්ථික සම්පත් ප්‍රතිලාභය බැඳුණු සම්පත් පිටතට ගලා යාමක් සිදු වෙනවා. නවගස් රෝපණය කරන්න, නවසාක රෝපණය කරන්න වියදමක් යනවනේ. මේ නිසා නවසාක රෝපණය සඳහා වැය වෙත අපේක්ෂිත පිරිවැය ඇස්තමේන්තු කර ඒ සඳහා ප්‍රතිපාදනය කළ යුතුයි. ඒතර මෙතින්දී අනිවාර්යයෙන්ම සමාගම මේ ගස් කැපුණා නම් ඒ සමාන නව සාක රෝපණයක් කිරීමට වැය වන වියදම ඇස්තමේන්තු කරලා ඒ සඳහා ප්‍රතිපාදනයක් මූල්‍ය ප්‍රකාශන කරන්නට ඕන. අන්න ඒ ප්‍රතිපාදනය කරන්න මොන බැඳීමක් නිසාද? සම්මුතික බැඳීමක් නිසා. අපි තව උදාහරණයක් ගමු. ව්‍යාපාරේ පාලක මණ්ඩලයේ සේවකයින්ට ප්‍රකාශ කරලා තියෙනවා අපිට ගිය අවුරුද්දේ එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළා ඕගොල්ලෝ ඊළඟ අවුරුදු හොඳට වැඩ කරන්න අපේ ලාභය මිලියන 100 ඉක්මවුත් ඔයගලන්ට ලාභයෙන් 10% ප්‍රසාද දීමනාවක් දෙනවා කියලා. අන්න සමාගම ප්‍රතිපත්තියක් ප්‍රකාශ කිරීමක් කළා. එහෙම නැත්නම් පහුගිය අවුරුදු වල හැම අවුරුද්දම ලාභ සීමාව ඉක්මවා ලාභ ලැබුවාම ඉන් කොටසක් සේවකයන් ප්‍රසාද දීමනාව වශයෙන් ලැබෙනවා. පහුගිය අවුරුදු සමාගම එහෙම ක්‍රියා කරලා තියෙනවා. එවනම් මේ අවුරුද්දේ විශාල ලාභයක් ලැබලා තිබෙනවා නම් ඔබ හිතනවද සමාගමට සේවකයන් ප්‍රසාද දීමනාව නොගෙවෙන්න පුළුවන් කියලා? බෑ. මොකද පහුගිය අවුරුදු වල සමාගම විශාල ලාභ ලබන හැම අවස්ථාවකදීම සේවකයන් ප්‍රසාද දීමනාව දුන්නා. ආයතන අනුගමනය කළ පිළිවෙත්. එහෙම දෙන්න කියලා නීතියෙන් කොහොමවත් කියලා නැහැ. නමුත් ආයතන අනුගමනය කළ පිළිවෙත් අනුව දැන් සේවකයන් තුළ බලාපොරොත්තුවක් තියෙනවා. අපේ ආයතනය ලාභයෙන් කොටසක් අපිට ප්‍රසාද දීමනාව වශයෙන් දෙයි කියලා. දැන් එහෙමනම් මේ යුතුයකම බැහැරලා ඉන්න බෑ සමාගමට. දැන් මෙතන තියෙන මොකක්ද එනම් සම්මුතික බැඳීමක් තියෙන්නේ. නෛතික බැඳීමක් නැහැ. හැබැයි සමාගමට අනිවාර්යෙන් ප්‍රසාද දීමනාව දෙන්නම වෙනවා. ලාභයක් ලොකු ලාභයක් ලැබුණා. ඒකෙන් කොටසක් සේවකින්ට දෙන්න වෙනවා. ඒ දෙන්න වෙන්නේ ඇයි? සම්මුතික බැඳීමක් තියෙනවා. ඒ නිසා මේ අවුරුදු මූල්‍ය ප්‍රකාශ හදනකොට අනිවාර්යයෙන්ම ප්‍රසාද දීමනාව සඳහා වෙන්කිරීමක් කළ යුතුයි. ආදායම් ප්‍රකාශන හර කරලා ප්‍රසාද දීමනාව සඳහා වෙන්කිරීම කළ ගිණුමකට බැර කරන්න ඕනේ. ඒ දීමනාව දෙන්නේ ඉදිරියේ දෙන්නේ. හරිද? සමහර ප්‍රමාණය අපි වෙන් කළ ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. සේවකයෝ වැඩියෙන් ඉල්ලන්න පුළුවන්. ඒකක් ඒ ප්‍රමාණය අවිනිශ්චිතයි. අපි වෙන් කරන ප්‍රමාණයම නෙමෙයි ඊට වැඩි වෙන් ඉල්ලන්න පුළුවන් සේවකයෝ. අපිට ඒ ගන්න මදි කියලා. එන අවිනිශ්චිතභාවයක් තියෙනවා. එහෙමනම් එතන බැඳීමක් තියෙනවා සම්මුතික බැඳීමක්. ප්‍රමාණය හා කාලය අවිනිශ්චිත නිසා ඒක මොකද්ද? ප්‍රතිපාදනයක්සේ හඳුනාගෙන ගිණුම් ගත කිරීම කළ යුතුයි. දැන් පැහැදිලිද? හොඳයි. දැන් ඔන්න අපි ප්‍රතිපාදන කියන එක සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගත්තා නේද? ඒතර බලන්න මම නැවත පොඩ්ඩක් ආපස්සට එන්නම්. ඔන්න බලන්න ප්‍රතිපාදන හඳුනා ගැනීමේදී මෙතන ප්‍රතිපාදනයක් කියලා කිව්වේ කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තිබෙන වගකීම. වගකීමක ලක්ෂණ පෙන්වුම් කරන වගේම කාලය ප්‍රමාණය හැබැයි අවිනිශ්චිතයි. ඊට පස්සේ අපි කිව්වා ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි. එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ නෛතික හෝ සම්මුතික බැඳීමක් තියෙනවා. දැන් අපි නෛතික බැඳීමක් හඳුනාගත්තා. සම්මුතික බැඳීමක් හඳුනාගත්තා. නෛතික වශයෙන් හෝ සම්මුතික වශයෙන් බැඳීමක් තියෙන්න ඕනේ. නේද? බැඳීමක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා නේද? ඒ වගේම මේ බැඳීම निराකරණය කරන විට ආර්ථික ප්‍රතිලාභ බැඳුණු සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවිතාවයක් තියෙනවා නේද? හරි. ඒ වගේම බැඳීමේ ප්‍රමාණය විශ්වාසදායක ලෙස විශ්වසනීය ලෙස
අස්තමින්තු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒතර මේ කරුණු තුන සම්පූර්ණ කරනවා නම් ඒ අනිවාර්යයෙන්ම ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත යුතුමයි. ඊට පස්සේ අපි හඳුනාගත්තා බැඳීමක් සාගත සිදුවීමක් කියන්නේ මොකද්ද? ඒ අනුව ප්‍රතිපාදනයක් සඳහා වර්තමාන බැඳීම කොටස් දෙකකට බෙදුවා. මෙතන නෛතික බැඳීම්, ගිවිසුමකින්, ව්‍යවස්ථාවකින්, නීතියක් වගේ ඇති කරන බැඳීම. සම්මුති බැඳීම් මෙතින් අතීතයේ සිට අනුගමනය කරන පිළිවෙත් මත නිසා ඇතිවන බැඳීමක් හෝ ප්‍රසිද්ධ කළ ප්‍රතිපත්ති නිසා ඇතිවන බැඳීමක්. සම්මුති බැඳීමක් ඇති වෙන්නේ එක්ක අතීතයේ සිට අනුගමනය කළ පිළිවෙත් නිසාවෙන් හෝ ප්‍රසිද්ධ කළ තියෙන ප්‍රතිපත්ති නිසාවෙන් තමයි සම්මුති බැඳීමක් ඇතිවන්නේ. මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන් මේ බැඳීම කියන එකට නේද? ඊට පස්සේ අපි කතා කළා නෛතික බැඳීම් සම්බන්ධව උදාහරණයක් ගත්තා, විසඳුම් ගත්තා නේද? ඒ වගේම අපි කතා කළා සම්මුති බැඳීමක් කියලා මොකක්ද ඊට සම්බන්ධ නිදසුන් අපි කතා කළා. අපි ඊළඟට බලමු ප්‍රතිපාදන සඳහා තවත් උදාහරණ. දැන් අපි උදාහරණ කිහිපයක් හඳුනගත්තා නෛතික බැඳීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදනය කළ යුතු උදාහරණ කතා කළා. සම්මුති බැඳීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදනය කළ යුතු උදාහරණ අපි කතා කළා. ඒ වනත් අමතරව මේ තවත් උදාහරණ කිහිපයක් අපි කතා කරමු ප්‍රතිපාදන සම්බන්ධව. එක වන්දි සඳහා කළ යුතු වෙන්කිරීමක්. වන්දි වෙන්කිරීම. වන්දි වෙන්කිරීම කියන ඒවා දැන් ව්‍යාපාරයට විරුද්ධව අධිකරණ වෙත පවරා තිබෙන වන්දි නඩු තුළ ඒ වන්දිය ගෙවීමට සිදුවෙතයි බොහෝ දුරට විශ්වාසයක් තිබෙනවා නම් ඒ සඳහා වෙන්කිරීමක් කළ යුතු වෙනවා. දැන් ව්‍යාපාරයට විරුද්ධව විවිධ පාර්ශවයන් විවිධ අරමුණු ඇතුව නඩු දාලා තියෙන පුළුවන්. සමහරක් සේවකින් වන්දි ඉල්ල නඩු දාන්න පුළුවන්. වෙනත් ව්‍යාපාර විසින් නඩු දාලා තියෙන පුළුවන්. වන්දි නඩු. නමුත් අපේ නීතිඥ මහත්වරුන් කියනවා නම් මේ වන්දි නඩුව තීන්දුව ප්‍රකාශ වෙන කලින් අපිට මේ වන්දි නඩුවෙන් අපිට ගෙවීමක් කරන්න වෙයි. මේ වන්දි ඉල්ලීම් කරන පාර්ශවයට අපිට ගෙවීමක් කරන්න වේවි කියලා නීතිඥවරු දැන් කියනවා. අපිට නඩුවෙන් පරදී අපිට ගෙවීමක් කරන්න වෙයි. අන්න එතෙන්දී අන්න එක දැන් අපිට බැඳීමක් තිබෙනවා. උසාවියේදී තීන්දුවක් මතනේ බැඳීම වෙන්නේ මොකද්ද? නෛතික බැඳීමක්. හැබැයි ගෙවන සිදුවන කාලය හරියටම කියන්න බෑ. නඩුවේ තීන්දුව කවද ප්‍රකාශ වෙයිද දන්නේ නැහැ. තව මාසකින් දෙකකින්ද අවුරුදුකින් දන්නේ නැහැ. අවිනිශ්චිතයි. ප්‍රමාණය කොච්චර මුදලක් වන්දි වශයෙන් ගෙවන්න වේද කියලා අපි තාම දන්නේ නැහැ. සමහරක් විට ඉල්ලුම් කළ ප්‍රමාණයෙම ගෙවන්න වෙයි, සමහර විට අඩුවෙන් ගෙවන්න වෙයි. වටිනාකමත් අවිනිශ්චිතයි. හැබැයි ගෙවන්න වෙන ස්වරූපයක් අපිට අපේ නීතිඥ මහතුරු කියනවා අපිට මේ නඩුව සඳහා වන්දියක් ගෙවන්න වෙයි කියලා. එහෙනම් ඒකේ බැඳීමක් තියෙනවනේ, නෛතික බැඳීමක් එතන තියෙනවා. කාලයේ ප්‍රමාණයයි අවිනිශ්චිතයි. එහෙනම් මොකද්ද මේක? ප්‍රතිපාදනයක්සේ හඳුනාගත යුතුයි. ප්‍රතිපාදනයක්සේ හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන පිළිල කරනකොට ඒ සඳහා වෙන්කිරීමක් කරන්න ඕනේ. වන්දි සඳහා වෙන්කිරීම කියලා ආදායම් ප්‍රකාශන හර කරලා වන්දි සඳහා ප්‍රතිපාදන කිරීම කියලා ගිණුමකට බැර කරලා ජංගම වගකීමක් වශයෙන් හෝ ජංගම නොවන වගකීමක් වශයෙන් පෙන්නන්නට ඕනේ. බලන්න මේ උදාහරණය නිදසුන මම කිව්ව උදාහරණයට අමතරව තව එකක්. සමාගමකට තම නීතිඥයන් දී ඇති උපදෙස් අනුව භාණ්ඩ සැපයීමේදී සමාගම අතින් ඇති වූ කිසියම් දෝෂයක් නිසා රුපියල් දසලක්ෂයක වන්දියක් ගෙවිය යුතු වන බවට නිගමනය කර 2019 3.31 දින මූල්‍ය ප්‍රකාශන වල ඒ සඳහා ප්‍රතිපාදනයක් ඇති කිරීමට තීරණය විය. මේ සමාගම අලෙවි කරන භාණ්ඩ වලින් ඇතිවෙච්ච යම්කිසි දෝෂයක් සමහරක් විට ආහාර අපසපයන ආයතනයක ආහාර විසවීමක් නිසා පාරිභෝගිකයෝ කීප දෙනෙක් කුමී යන්න පුළුවන්. එහෙම නැත්නම් අසනීපලා තියෙන පුළුවන්. ඒ සමාගමට විරුද්ධව නඩු දාලා තියෙන පුළුවන්. කෙසේ නමුත් සමාගම අලෙවි කරන භාණ්ඩ වල යම් දෝෂයක් නිසා රුපියල් දසලක්ෂයක වන්දියක් ගෙවිය යුතුයි ගෙවන්න සිදුවෙතයි සමාගම නීතිඥවරු පවසනවා. කියන්නේ මේක මේ බැඳීම මේක හුදෙක්ම වචන නෙමෙයි. මේ සඳහා ගෙව බැඳීමක් ඇති වෙන තත්ත්වයක් දැන් පෙන්වුම් කරනවා. නෛතික බැඳීමක් ඇති වෙන තත්ත්වයක් නීතිඥවරු පෙන්වා දෙනවා. તો ලක්ෂයක වන්දියක් ගෙවිය යුතුයි 2019 3.31 දින මූල්‍ය ප්‍රකාශවල ඒ සඳහා වෙන්කිරීමක් කරන්න තීරණය කළා. 2010 නඩුව යනවා. તો 2019 වසරේ 2018 19 වසරේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී සමාගම නීතිඥවරු කියන අපි මේ සඳහා දැන්ට අපි ප්‍රතිපාදනයක් කරමු කියලා. ඒ අනුව රුපියල් මිලියනයක් ඒ සඳහා වෙන් කරන්න තීරණය කළා. කෙසේ වෙතත් වර්ෂයකින් පසුව එනම් 2020 3.31 දින මේ සඳහා ගෙවිය යුතු වන්දිය රුපියල් 15 ලක්ෂයක් වේයයි කරුණු අනාවරණය වෙනවා. දැන් තාම නඩුව යනවා. දැන් අවුරුද්දක් ගත වෙලා ඉවරයි. ඊළඟ අවුරුද්ද අපිට හැඟෙනවා මේ වන්දිය මිලියනේ මදි වේවි. මෙසදා අපි දැන්ට වෙන් කරේ ලක්ෂ 10ක් ලක්ෂ 15ක් වෙතයි දැන් කරුණු අනාවරණය වෙනවා. දෙක නඩුවේ උගතුරු දැන් නඩුවේ කටයුතු අවසන් වේගන යන්නේ. අපේ නීතිඥවරු කියනවා අපිට ලක්ෂ 15ක්වත් දැන් ගෙවන්න වෙයි කියලා අලුත් තත්ත්වයක් ඉදිරිපත් කරලා තිබෙනවා. 2018 සහ 19 වර්ෂවල හා
2019 20 මූල්‍ය ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් ගැළපීම් කළ යුතු ආකාරය දක්වන්න. ඉස්සලා මට කියන්නේ මේක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න පුළුවන්ද? මේක වගකීමක්ද ප්‍රතිපාදනයක්ද? ප්‍රතිපාදනයක්. වගකීමක් නම් ඔක්කොම නිශ්චිත වෙන්න බෑ. කාලය ප්‍රමාණය නිශ්චිත වෙන්නත් බෑනේ. මේ කාලය අවිනිශ්චිතයි, ප්‍රමාණයත් අවිනිශ්චිතයි. ඒකනේ කාලය දැන් වසර දෙකක් ගිහිලා තියෙනවා දැනට තාමත් උත්තරයක් නෑ හරියටම. ප්‍රමාණය ලක්ෂ 10 ලක්ෂ 15 වෙලා තියෙනවා. අවිනිශ්චිතයිනේ. හැබැයි ගෙවන්න වෙනවා පැහැදිලි. බැඳීම තියෙනවා. බැඳීම නෛතික බැඳීමක්. උසාවියේ දෙන තීන්දුවක් එන්නේ නේ. එවන බැඳීම තිබෙනවා. නෛතික බැඳීමක් තිබෙනවා. කාලය අවිනිශ්චිතයි, ප්‍රමාණය අවිනිශ්චිතයි. නම් මේක අපි හඳුනගන්නේ මොකක් වශයෙන්ද? ප්‍රතිපාදන වශයෙන්. දැන් මෙතන මූල්‍ය වර්ෂ දෙකක් ගත වෙලා තිබුණා. එකක් තමයි 2018 19 කියන වර්ෂය. අනික 2019 2020 කියන වර්ෂය. දැන් 2018 19 වර්ෂය තමයි රුපියල් ලක්ෂ 10ක් වන්දි සඳහා වෙන් කරන්න තීරණය කළේ. 2019 වෙනකොට ඒක ලක්ෂ 15 දක්වා වැඩි වෙලා තියෙනවා. හරිද? ලක්ෂ 15ක් අලුතෙන් වෙන් කරන කෙනෙක් නෙමෙයි. අර වෙන් කිරීම ලක්ෂ 15 දක්වා වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි අහන්නේ මේ වසර දෙකේ මූල්‍ය ප්‍රකාශන වල මේ සම්බන්ධයෙන් ඇති කළ යුතු පිළිවෙත. ගිණුම් කරන කටයුතු කළ යුතු ආකාරය. ප්‍රතිපාදනය හඳුනාගත යුතුයි. අපි ඉස්සෙල්ලාම බලමු 2018 19 වර්ෂය. පිළිතුරු 2018 19 වසරේ ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගෙන මෙන්න මේ ආකාරයට ගැලපීම් කරන්න ඕන. කීයද වටිනාකම? ඇස්තමේන්තු ලක්ෂ 10යි. ලක්ෂ 10ක් ආදායම් ප්‍රකාශනය ලාභාලාභ කොටස හර වෙනත් විදම් වල මේක දාන්නේ. ලක්ෂ 10යි. ගෙවිය යුතු වන්දි ප්‍රතිපාදන කිරීම බැර ලක්ෂ 10යි. ඒ ගෙවිය යුතු වන්දි වෙන් කිරීම බැර ලක්ෂ 10යි. වන්දි වෙන් කිරීම කියලා ආදායම් ප්‍රකාශනය හර ගෙවිය යුතු වන්දි වෙන් කිරීම බැර ලක්ෂ 10ක්. මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් වල පෙන්눔 කරනවා නම් මේ හරබර කරන ආකාරය ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් වල වන්දි සඳහා වෙන් කිරීම ලක්ෂ 10 පෙන්වන්නට ඕනේ. මූලතත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතයේ ජංගම නොවන බැරකමක් වශයෙන්. මොකද තාම නඩු තීන්දුව දීලා නැහැනේ. මෙතනදී අවුරුදු ගාණක් යයිනේ. තාම දීලා නැහැ. ඒ නිසා හරියටම ලබන අවුරුද්දේ මේක ගෙවන නඩු තීන්දුව දෙන බවට නිශ්චිත නැහැ. ඒ නිසා ජංගම වගකීමක් හඳුනා ගන්න බැරි නම් මොකද්ද දාන්නේ අපි? ජංගම නොවන. කියන්නේ කාලය ගැන නිශ්චිත ප්‍රකාශනයක් නිශ්චිත භාවයක් නැත්නම් ජංගම නොවන. එතකොට ජංගම නොවන බැරකමක් වශයෙන් දාන වන්දි සඳහා ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 10යි. එමෙතින් ප්‍රතිපාදන ගෙවිය යුතු වන්නේ කෙදිනද යන්න අවිනිශ්චිත වන්නේ නම් එවැනි ප්‍රතිපාදන සඳහා ජංගම නොවන බැරකින් ලෙස වර්ගීකරණය කෙරේ. ඔන්න 2018 19 වසරේ තත්ත්වය. පැහැදිලිද? ඊළඟට 2019 20 වර්ෂයේ මොකද වෙන්න ඕනේ? 2019 20 වසරේදී අදාළ ප්‍රතිපාදනයේ ලක්ෂ 15 දක්වා වැඩි කරන්න තීරණය කළා. අලුතෙන් ලක්ෂ 15ක් නෙමෙයි අර ලක්ෂ 10ක් අපි දැන් වෙන් කරලා තිබෙනවා. ඒක ලක්ෂ 10 ප්‍රමාණවත් නැහැ කියලා දැන් හැඟෙනවා. ඒක ලක්ෂ 15ක් වෙන්නට ඕනේ. එතන අලුතෙන් ලක්ෂ කීයක් වෙන් කරන්න ඕනේ? ලක්ෂ 5ක්. එහෙනම් 2019 20 වසරේ මූල්‍ය ප්‍රකාශන පිළිල කරනකොට අර වන්දි වෙන් කිරීමට තවත් ලක්ෂ 5ක් අලුතෙන් වෙන් කරන්න ඕනේ. ඒ ලක්ෂ 5 ආදායම් ප්‍රකාශනයේ වන්දි වෙන් කිරීමේ වන්දි කිරීම හර වන්දි ගෙවිය යුතු වන්දි සඳහා වෙන් කිරීම ගෙවිය යුතු වන්දි සඳහා ප්‍රතිපාදන කිරීම බැර ලක්ෂ 5යි. તો කලින් ලක්ෂ 10ක් තියෙනවනේ. තව ලක්ෂ 5ක් අලුතෙන් වෙන් කරනවා. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන උද්ෘතය මෙහෙමයි වෙන්නේ. වෙනත් වියදම් වල වන්දි සඳහා වෙන් කිරීම ලක්ෂ 5යි. ජංගම නොවන බැරකම් වල මූල්‍ය තත්ත්ව ප්‍රකාශන තවමත් ජංගම නොවන බැරකම් තාම නඩුවේ තීන්දුව ප්‍රකාශ වෙලා නැහැනේ. එතකොට දැන් ලක්ෂ 10ක් කලින් තිබුණා වෙන් කිරීම ඒකට ලක්ෂ 5ක් බැරනවා ඔක්කොම ලක්ෂ කීයද? 15යි. ජංගම නොවන බැරකම් වල දානවා වන්දි සඳහා ප්‍රතිපාදනය ලක්ෂ 15යි කියලා. යම් විදිහක ඊළඟ අවුරුද්දේ නඩුවේ තීන්දුව ප්‍රකාශ වෙන බව තත්ත්වයක් පේනවා නම් ඒතර ජංගම වයිකින් වලට දාන්න පුළුවන් වේවි. දැනට ජංගම නොවන බැරකම්. පැහැදිලි නේද? ඔය තමයි ප්‍රතිපාදන සඳහා මම ගත්ත එක උදාහරණයක්. නේද? මොනවද උදාහරණය? සේවක වන්දි නඩුවක් සම්බන්ධ තත්ත්වය. පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර ආදී වශයෙන්. හරි නේද? හොඳයි. අපි දැන් ප්‍රතිපාදන සම්බන්ධව තවත් උදාහරණයක් අපි සාකච්ඡා කරමු. දෙවෙනි එක මෙතන වෙළඳ ප්‍රතිඥාභාර මත ප්‍රතිපාදන. දැන් වෙළඳ ප්‍රතිඥාභාර මත වෙන් කිරීම. මොකක්ද මේ ප්‍රතිඥාභාරයක් කියලා කියන්නේ? වෙළඳ ප්‍රතිඥාභාරයක් කියන්නේ මොකක්ද? ඔබ දන්නවා සමහරක් ආයතන සමහරක් භාණ්ඩ අලෙවි කරන විට ඒ භාණ්ඩ අලෙවි කිරීමේදීම ගැනුම්කාර පාර්ශවයට ප්‍රතිඥාවක් දෙනවා මේ සම්බන්ධයෙන් අපි වගකීමක් දරනවා කියන එක. වගකීම් සහතිකයක් ලබා දීම. මේ වෙළඳ ප්‍රතිඥාභාර කියන එකට තව විදිහින් කිව්වොත් වගකීම් සහතික නිකුත් කිරීම. වොරන්ටි කාඩ් එකක් දෙනවා කියන එක. ඒ කියන්නේ
මේ විකුණු භාණ්ඩයේ සම්බන්ධයෙන් එක්ක මාස කිහිපයක් නැත්නම් අවුරුද්දක් නැත්නම් අවුරුදු දෙකක් නැත්නම් අවුරුදු කිහිපයක් ආයතනයේ වගකීම දරනවා. ඒක තේරුම ඒ විකුණු භාණ්ඩයේ සම්බන්ධයෙන් එක්ක ඒ භාණ්ඩය ක්‍රියාත්මක කිරීමේදී යම්කිසි එකට දෝෂයක් ඇති වුණොත් ඒ සම්බන්ධව ආයතනයේ වගකීම. එක්ක සමහරට ඒ භාණ්ඩයට නැවත වෙනත් භාණ්ඩයක් ලබා දීමක්, එහෙම නැත්නම් ඒ භාණ්ඩේ නැවත අලුත් වැඩියා කර දීමක් ආයතන විසින් කරනවා. එතකොට ආයතන භාණ්ඩ අලෙවි කිරීමේදී මේ ප්‍රතිඥාභාර සහතිකපත් නිකුත් කිරීම කරලා තිබෙනවා නම්, එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොත් වගකීම් සහතික පත්‍ර නිකුත් කර තිබෙනවා නම් ආයතනයට බැඳීමක් දැන් ඇති වෙනවා. ඒ බැඳීම දැන් නෛතික බැඳීමක්. මොකද ගිවිසුමක් දීලා තියෙන ගිවිසුමක් මගේ ඇති වෙච්ච බැඳීමක්. අපි ගණුම්කාර පාර්ශවවල ගනුදෙනු කරන ලිඛිතව දීලා තියෙනව නේද? අපි මේකට වගකීමක් කියන එක නෛතික බැඳීමක් තියෙන්නේ. හැබැයි මේ අපි විකුණු භාණ්ඩ අනාගතයේව කැඩෙනවද? ඒවැ දෝෂ ඇති වේද නැද්ද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයකුත් තියෙනවා. අපි මේ භාණ්ඩ මාසකින් කැඩෙයිද, මාස දෙකකින් කැඩෙයිද, මාස 5කින් කැඩෙයිද, අවුරුද්දකින් කැඩෙයිද, අවුරුදු දෙකකින් කැඩෙයිද, නොකැඩෙයිද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අනුව ප්‍රමාණය වටිනාකමේ ප්‍රමාණය මේ අවිනිශ්චිතභාවයක් තියෙනවා. අපි ලක්ෂ 20ක භාණ්ඩ වික්කා. ඔය ලක්ෂ 20ක භාණ්ඩම ආපසු කැඩලායිද? ඔක ලක්ෂ 10ක භාණ්ඩ කැඩලායිද? ලක්ෂ 5ක භාණ්ඩ කැඩලායිද? කිසිවක් කැඩලා නැති වේද? අවිනිශ්චිතභාවයක් තිබෙනවා. කෙසේ නමුත් ව්‍යාපාරයක් ප්‍රතිඥාභාර සහතිකපත් නිකුත් කර තිබෙනවා නම් විකුණු භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ඊතර නෛතික බැඳීමක් තිබෙනවා. හැබැයි කාලයයි ප්‍රමාණයයි අවිනිශ්චිතයි. ඒ නිසා මේ ප්‍රමිතිය අනුව පැහැදිලිව ඒ සඳහා වෙන් කිරීමක් කළ යුතුයි. ඒ සඳහා එක ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගෙන වෙන් කිරීමක් කරන්න ඕනේ. මොකද බැඳීම තිබෙනවනේ, නෛතික බැඳීමක් තියෙනවා. බැඳීම තිබෙනවා. ඒ වගේම කාලයයි ප්‍රමාණය අවිනිශ්චිතයි. ඒ නිසා ඒක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමක් කළ යුතුයි. අපි උදාහරණ කිහිපයක් අරන් බලමු. බලන්න නිදසුන් අංක 1 මේ බලන්න. සමාගමක් තම භාණ්ඩ විකිණීමේදී ගැනුම්කරුවන්ට වෙළඳ ප්‍රතිඥාභාරයක් ලබා දී. ඒ කියන්නේ වගකීම් සහතික පත්‍රයක් ලබා දෙනවා. පසුගිය වසර 5 තුළදී මෙලෙස විකුණු භාණ්ඩ සඳහා ගනුදෙනුකරුවන් ඉල්ලුම් කරන ලද හිමිකම් පෑම්වල අගය ආසන්න වශයෙන් වාර්ෂික දල විකුණුම් වලින් 2%කට ආසන්න වශයෙන් සමානයි සිතන්න. ඒ කියන්නේ ආයතනයේ මුලින්දම මේ වගේ ප්‍රතිඥාභාර සාධකපත් නිකුත් කළා. පහුගිය අවුරුදු 5 අපි අතීතයට කියලා බැලුවොත් අවුරුදු 5ක අපේ විකුණුම් වලින් 2% විතර මේ සඳහා ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි විකුණු භාණ්ඩ සම්බන්ධයෙන් අලුත් වැඩියාවන් හරි කුමක් හරි දෝෂ තියෙනවා කියලා අපිට නැවත ලැබිලා තියෙනවා 2% විතර. විකුණුම් වල වටිනාකමින්. ඒ කියන්නේ අපිට ඒවා අලුත් වැඩියා කර දීමට ආදී සඳහා රුපියල් 2%ක ප්‍රමාණයක් විතර වියදමක් ගිහින් තිබෙනවා. අපි ඇස්තමේන්තුවක් තියෙනවා. දල වශයෙන් අතීත අත්දැකීම් අනුව අපිට ඇස්තමේන්තුව ගන්න පුළුවන්. ඇස්තමේන්තුව මොකද්ද? විකුණන භාණ්ඩ වටිනාකම වලින් 2% මේ සඳහා අපිට මේ භාණ්ඩ විකුණු භාණ්ඩ නැවත අලුත් වැඩියාවන් සඳහා අපිට වැය වෙතයි ඇස්තමේන්තු කරන්න පුළුවන් කියලා කියනවා 2%. මෙම සමාගමේ 2019-2020 වසර සඳහා විකුණුම් ආදායම රුපියල් මිලියන 120යි. ඒ ලක්ෂ 1200ක් මිලියන 120ක් නේද? නම් 2003-31 දිනට ප්‍රතිඥාභාර සඳහා වෙන් කිරීමේ ගිණුමේ ශේෂය මිලියන 2.4ක් විය යුතුයි. හරිනේ. මිලියන 120 නම් එකට 2% අපිට යන අලුත් වැඩියාවන් සඳහානේ. ඒතර 120න් 2% කියන්නේ කීයද? මිලියන 2.4යි. 100ක් නම් මිලියන 1.2යිනේ. 2ක් නම් මිලියන 2.4යි. 2019 එක දින එම ගිණුමේ ශේෂය මිලියන 1.1ක් වශයෙන් පැවතියේ නම් 2023 දිනට සිදු කළ යුතු ප්‍රතිපාදනය වන්නේ මිලියන 1.3කි. එම ප්‍රතිපාදනය පාසඳන ආකාරයට ගිණුම්ගත කළ යුතුය. ඒ කියන්නේ බලන්න මේ කියන කතන්දරය මේකයි. මේ ආයතන ප්‍රතිඥාභාර සඳහා සහතිකපත් ලබා දීලා තියෙන නිසා අනිවාර්යයෙන් මේ සඳහා වෙන් කිරීමක් කරන්න ඕනේ නේද? ප්‍රතිඥාභාර වෙන් කිරීම ගිණුම. සාමාන්‍ය ඒගොල්ලන් අස්තමේන්තුව තියෙනවා විකුණුම් වලින් 2% ඒ සඳහා යනවා කියලා. તો මේ වර්ෂයේ පටන් ගන්නකොට 2019 4.1 මේ ගිණුමේ තිබිලා තියෙන ශේෂයක් මිලියන 1.1ක්. මිලියන හරි. රුපියල් මිලියන මේ තියෙන්නේ. 1.1ක් තිබිලා ඒක ලක්ෂ 11ක වෙන් කිරීමක් තිබිලා තියෙනවා. මේ අවුරුදු විකුණුම් තිබිලා තියෙනවා මිලියන 120ක්. මේ අවුරුදු විකුණුම් මිලියන 120ක් නම් අනිවාර්යයෙන්ම
120ට තිබිය යුතු ශේෂය වෙන්නේ කී 2.4ක්නේ. කියන්නේ මේ ගිණීමේ අවසාන ශේෂය වෙන්න ඕනේ 2.4ක්. તો 2.4ක් මේ ගිණීමේ අවසාන ශේෂය විය යුතුයි. කියන්නේ මේ ගිණීමේ මෙහෙම තුලණය කරලා ගත්තාම ගිණුම වසර අවසානයේ මේක ශේෂය වෙන්න ඕනේ 2.4ක්. 15ට ගෙනා ශේෂය 2.4ක්. તો 2.4ක් ඕන කරනවා 1.1ක් තියෙනවා. එහෙනම් අඩුපාඩු තමයි මේ වර්ධ වෙන් කරන්න ඕනේ. මේ වර්ධ අලුතෙන් වෙන් කරන්න ගන්න තමයි ආදායම් ප්‍රකාශනට යන්නේ. 1.3යි නේ. ඒ තමයි ආදායම් ප්‍රකාශනට යන්නේ. මේ අර්ථ අලුතෙන් 1.3ක් ලක්ෂ 13ක් අලුතෙන් වෙන් කරන්න ඕනේ. ඉතින් ආදායම් ප්‍රකාශනයේ හර ලාභ ගිණුම හර මිලියන 1.3යි. ප්‍රතිඥා බාර වෙන් කිරීම ගිණුම බැර මිලියන 1.3යි. તો මූලදත්ත ප්‍රකාශනයේදී ප්‍රතිඥා බාර වෙන් කිරීම වශයෙන් ජංග වගකීමක් වශයෙන් හරි ජංගම නොවන වගකීමක් වශයෙන් හරි 2.4ක් පෙන්වුම් කළ යුතුයි. පැහැදිලි නේද? તો ඔය විදිහට ළමයි ප්‍රතිඥා බාර වෙන් කිරීම සහතික නිකුත් කර තිබෙන ආයතන අනිවාර්යයෙන්ම ඒ සඳහා වෙන් කිරීමක් කළ යුතුයි. ඒක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීම කළ යුතුයි. දැන් මේ වෙන් කිරීම කරලා තියෙන අවස්ථාවක ඒ ප්‍රතිඥා බාර සඳහා අලුත් වැඩියාවන් කරන ඒ වියදම මේ ගිණුමින් තමයි හපාගන්නේ. අපි මේ අවුරුදු 2.4ක් වෙන් කරලා තියෙනවා. මිලියන 2,24ක් වෙන් කරලා තියෙනවා. ඊළඟ අවුරුද්ද අපි මේ සඳහා ආපු අලුත් වැඩියාවන් සඳහා 20ක් අපි වැය කළා. ඒක මුදල් ගිණුම බැර කරලා මේ ගිණුමින් තමයි කපාගන්නේ. දැන්ට වෙන් කිරීම කළා තියෙනවනේ ඒ ගිණුමින් තමයි කපාගන්නේ. ඒ අනුව ඒ ගිණුමින් තවත් ශේෂයක් තිබෙනවා නම් මේ අවුරුද්ද අවසානයේ ඇස්තමේන්තුව බලලා අලුතෙන් වෙන් කිරීමක් කරන්න ඕනේ. හරි. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. දැන් අපි ප්‍රතිඥා බාර සහතික පත්‍ර නිකුත් කළේ අවුරුදු 2කට. ඉතින් අවුරුදු 2කට තමයි වෙන් කිරීම කළේ. අවුරුදු 2කට වෙන් කිරීම අපේ සහතිකයේ වළංගු කාලය අවුරුදු 2යි. તો අවුරුදු 2කට අපි ආදායම් ප්‍රකාශනයේ වෙන් කිරීමක් කළා කියලා හිතන්නකෝ. අවුරුදු 2 අපි අවුරුදු 2කට වෙන් කිරීමක් කළා ලක්ෂ 10ක්. අවුරුදු 2යි කාලය. හැබැයි මේ අවුරුදු 2 තුලදී නැවත ප්‍රතිඥා බාර ඉල්ලීම් කළා තියෙන ලක්ෂ 6යි. අපි ලක්ෂ 10ක් වෙන් කළා ලක්ෂ 6යි ඉල්ලීම් කරලා තියෙන්නේ. එහෙනම් කාලේ අවුරුදු කිහිපයක් ඉවරයි. අවුරුදු දෙකේ කාලය අවසානයි. එහෙනම් අවුරුදු දෙකේ කාලය අවසන් වුණායින් පස්සේ අපි ලක්ෂ 10ක් වෙන් කරලා තිබුණ ලක්ෂ 6යි ඉල්ලීම් කරලා තිබෙන්නේ. එහෙනම් ලක්ෂ 4ක් ඉල්ලීම් කරලා නැහැ. අපි ළඟ අධිවෙන් කිරීමක් උතර තියෙනවා නේද? එහෙමනම් ඒ ප්‍රමාණය නැවත ලාභයට ප්‍රතිවර්තය කරන්න පුළුවන්. මේ වෙන් කිරීම කිව්වේ නැවත ලාභයට මාරු කරන්න පුළුවන් ඊටු ලක්ෂ 4. අපි ලක්ෂ 10ක් වෙන් කළා. නමුත් ඉල්ලීම් කරලා තියෙන්නේ ලක්ෂ 6යි. ලක්ෂ 4ක මේ අවුරුදු දෙක සඳහා අපි ලාභයෙන් වැඩියෙන් වෙන් කරලා තියෙනවා. නැවත ලාභයට ගලප ගන්න පුළුවන්. අපි කියන ලාභයට නැවත ප්‍රතිවර්තය කරනවා කියලා. ඒක ප්‍රතිඥා බාර වෙන් කිරීම කිරීම හර කළා ආදායම් ප්‍රකාශනේ බැර කරනවා. පැහැදිලි නේද? හරි. ඒක ඒ කල්ලි ඉක්ුත් වුණාම ඒ කියන්නේ වගකීම අවුරුදු දෙක නම් අවුරුදු දෙක දක්වා තමයි වෙන් කිරීම කරන්න ඕනේ. එදිදී ඌනතාවත් වල තව අලුතෙන් වෙන් කරන්න ඕනේ. අතිරික්තයක් තිබුණා නම් ඒක නැවත ලාභයට ගැලපීම කළ හැකියි. පැහැදිලිනේ? කොහොම නමුත් ප්‍රතිඥා බාර සහතික නිකුත් කර තිබෙන අවස්ථාවක ප්‍රතිඥා බාර සදා කරන ප්‍රතිඥා බාර සහතික සදා කළ ප්‍රමාණයට කිසියම් ඇස්තමේන්තුවක් ප්‍රතිපාදනයක්සේ හඳුනාගෙන වෙන් කිරීම කරන්න ඕන. මූල ප්‍රකාශන වල ප්‍රතිපාදනයක්සේ ගැලපීම් කළ යුතුයි. හරි. ඒ උදාහරණය අපි තව උදාහරණයක් ගමු. නිදසුන් දෙක මොන බලන්න. ලක්ටෙල් සමාගම උසස් තාක්ෂණ යුක්ත iPad අලෙවි කරන අතර iPad සකස් කිරීමේදී එසඳ යොදා ගන්නා ප්‍රධාන උපාංග RM1, RM1 සහ RM2 වශයෙන් හඳුනා ගන්නවා. මේ සමාගම iPad නිෂ්පාදනය කරන ලක්ටෙල් සමාගම එසඳ යොදා ගන්න අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් RM1 කියන වර්ගය, අනික RM2 කියන වර්ගය. raw material 1, raw material 2 කියන අමුද්‍රව්‍ය 1, අමුද්‍රව්‍ය 2 වශයෙන් හඳුනා ගන්නවා. මෙම කොටස් දෙකේ පිරිවැය එකක් රුපියල් 4000යි, අනික රුපියල් 3000. RM1 4000 එකක පිරිවැය, RM2 එකක පිරිවැය රුපියල් 3000යි. මෙම iPad සඳහා ගැනුම් කරවන්න වසර දෙකක වගකීම් සහතිකයක් ලබා දී ඇත. අපි විකුණන iPad වලට අවුරුදු දෙකක අපි වගකීම් සහතිකයක් නිකුත් කරලා තියෙනවා. සමාගමේ තත්ත්ව නිලධාරීන් පා සඳහන් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. RM1 RM2 සම්බන්ධයෙන් උපාංග පිරිවැය රුපියල් 4000නේ, RM2 රුපියල් 3000යි. ක්‍රියා විරහිත වීමේ හැකියාව 20%යි. RM1 කියන අමුද්‍රව්‍ය ක්‍රියා විරහිත වීමේ හැකියාව 20%ක්ලු. ඒ කියන්නේ ක්‍රියා විරහිත නොවීමේ හැකියාව 80ක්. 20ක් තියෙන ඩවුට් එක ක්‍රියා විරහිත වීමක්. 80ක් එකේ ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා නොහැකියාව. RM2 එකේ ක්‍රියා විරහිත වීමේ හැකියාව 25ක් තිබෙනවා. ඒ කියන්නේ දෝෂයක් ඇති වීමේ හැකියාව 25යි, දෝෂයක් ඇති නොවීමේ හැකියාව 75යි. ඊළඟට බලන්න ඒ අනුව එක් iPad උපකරණයක් සඳහා එක්
එක් උපකරණයක් සඳහා වෙන් කළ යුතු අලුත් වැඩියා වියදම පහ සඳහන් පරිදි ගණනය කරන්න පුළුවන්. එක උපකරණයක් එක iPad උපකරණයක් සඳහා මෙන්න මේ ආකාරයට අපි අලුත් වැඩියා ඇස්තමේන්තුවක් කරන්න පුළුවන් නේද? උපාංග 1 පිරිවැය 4000යි ක්‍රියා විරහිත වීමේ හැකියාවනේ. අපට ගණුදුනුකරුවෙක් නැවත ගෙනත් දෙන්නේ කැඩුනහමනේ. ඒතර කැඩීමේ හැකියාව නැත්නම් දෝෂයක් ඇතිවීමේ හැකියාව තමයි බලන්න ඕනේ. දෝෂයක් ඇති නොවීමේ හැකියාව නෙමෙයි. iPad එකේ තියෙන RM1 කියන අමුද්‍රව්‍ය තුල උපාංගය තුල ක්‍රියා විරහිත වීමේ හැකියාව තියෙනවා 20ක්. ඒක පිරිවැය 4000ක් නම් 20ක් ක්‍රියා විරහිත වීමේ හැකියාවක් තිබෙනවා. එක iPad එකක් වෙනුවෙන් ක්‍රියා විරහිත වීමේ අලාභයක් තියෙනවා රුපියල් කීයද? 800ක්. 4000ට 20ක් 800යි. RM2 කියන උපාංගය රුපියල් 3000යි පිරිවැය. ඒක ක්‍රියා විරහිත වීමේ හැකියාව, දෝෂ ඇතිවීමේ හැකියාව 25යි. 3025 කියන්නේ 750යි. එhmenan අපි විකුණන iPad එකක් සඳහා රුපියල් 1550ක නැවත අලුත් වැඩියාවක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් මේ සඳහා අපි වෙන්කිරීමක් කරන්න ඕනේ. අපි වික්කනම් iPad 10ක් නේ 1550 වැඩි කිරීම 10යි. ඒ සඳහා අලුත් වැඩියා සඳහා වෙන්කිරීමක් මූල ප්‍රකාශනවලදී කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශනය හරහා අලුත් වැඩියා සඳහා වෙන්කිරීම කිරීම බැහැ. මේ එක iPad එක අලුත් වැඩියා වියදම ගණනය කරන ආකාරය. එතකොට මේවා අපි සියල්ල හඳුනාගන්නේ ප්‍රතිපාදන වශයෙන්. හොඳයි. අපි දැන් මේ දක්වා හඳුනාගත්තේ LK37 ප්‍රමිතිය යටතේ කතා කරන ඕන කරුණු තුනක් ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්. අපි මේ අද ඒකකයේ තුලින් අපි හඳුනාගත්ත විශේෂයෙන් මොනවා ගැනද? ප්‍රතිපාදන. ප්‍රතිපාදනයක් කියන්නේ මොකක්ද? ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම සම්පූර්ණ කළ යුතු කරුණු, නෛතික බැඳීම්, සම්මුතික බැඳීම්, ඒ සම්බන්ධයෙන් ඇතුළු උදාහරණ, ඊළඟ ප්‍රතිපාදන සම්බන්ධයෙන් තවත් උදාහරණ අපි දැන් කීපයක්ම කතා කළා. මෙතනත් උදාහරණ කතා කළා. නෛතික බැඳීම්, සම්මුතික බැඳීම් වලදී අපි උදාහරණ කතා කළා. දැන් සැලකිලි උදාහරණ ප්‍රමාණයක් අපිට ප්‍රතිපාදන සම්බන්ධයෙන් අපි කතා බහ කරලා තියෙනවා. අපි ඊළඟ ඒකකයේ තුලින් හඳුනාගමු මේ ප්‍රමිතියේ කතා කරන අනෙක් කරුණු දෙක, අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් පිළිබඳව.